Right, good evening, children, and welcome to SIP7A School. Right, it's been a long time since I met you last time. I think we met 2 weeks ago, and we have already done uh, many lessons on your textbook. Uh, I think you can remember that we have already done about the apostrophe as well as some other lessons we have already done. Today I am going to teach you some exercises based on apostrophe as well as we have another lessons. Okay, let's start. Right, දරුවනේ අපි සති දෙකක් ඒ කියන්නේ ගිය සතිය ඕගොල්ලන්ට ටෙස්ට් එක තිබිච්ච නිසා අපිට ගිය ඉරිදා ක්ලාස් එක මට චාමරසයට ගණන් වලට ඕගොල්ලන්ට ගණන් වලට වැඩි ලකුණු ටිකක් ගන්න චාමරස ගොඩක් සූදානම් වෙලා වැඩ කටයුතු ගොඩක් කරා. ඒක නිසා මට චාමරසයට ඒ පන්ති එදා දෙන්න වුණා. ඒකට ඔයගොල්ලන්ට අමතර දවසක් දරුවනේ දැන් ඔයගොල්ලන්ට නිවාඩු නිසා අපිට පුළුවන් ඔයගොල්ලන්ට වෙනම ඒක රෙකෝඩ් කරලා ලෙසන් එකක් දානවා. හරිද? මේ දවස්වල දැම්මේ නැහැ. මොකද ඔයගොල්ලෝ විභාගය මේ ASCII නිසා ඒක නිසා අපි ඒක ගැන වැඩි සැලකිල්ලක් සර් ගත්තේ නැහැ. වෙලාව තියෙනවා අපි ඒක දාමු. හරි? ඔව් කියන්න සර් තරලි කියන්න. එතකොට සර් අපිට මේ ඒ වීඩියෝ එක සූම් ක්ලාස් එකක් විදියටද කරන්නේ නැත්නම් මේ වීඩියෝ එක රෙකෝඩ් කරලා දානවද? බලමු පුළුවන් වුණොත් ඒ Zoom ක්ලාස් එකක් විදිහටම කරන්නම්. මොකද කුමාරසේගෙන් පොඩ්ඩක් ඒක අහන්න ඕන. හොඳේ. නැත්නම් රෙකෝඩ් කරලා රෙකෝඩින් එකක් විදිහට දානවා. හරි? මොකද මෙතන පන්ති ගොඩක් තියෙනවනේ. අපිට හරි අමාරුයි ටයිම් එක ගන්න. ඒක නිසා බලමු අපි. right. අපි කරා ඔයගලන්ට apostrophe එක ගැන. apostrophe එක කොහොමද යොදාගන්නේ? apostrophe එක පාවිච්චි කරලා අපිට කරන්න පුළුවන් වැඩ. ඊළඟට මේ apostrophe එක කොහොමද අයිතිය හංගවන්නේ singular nouns එක්ක, plural nouns එක්ක ඒක ඔක්කොම කතා කරා. ඊට පස්සේ අපි exercise 1 එක එදා කරා නේද? පස්වෙනි පිටුව පෙරලා ගන්න. ටියුට් එකේ පස්වෙනි පිටුව. සර් පස්වෙනි පිටුව එක්සයිස් 1 එක කරා එක්සයිස් 2 එක කරා 2 එක කරා. එක්සයිස් 3 එකත් කරා 3 එකත් කරා. right. ඊළඟට පුතේ පෙරලා ගන්න exercise 4 එක short forms. Short forms that means contractions. In contractions mean that we can omit some letters. right. ඒ කියන්නේ අපිට පුළුවන් contractions කියන්නේ කෙටි කිරීම, ලුහුඬු කිරීම. එතෙන්දී පුළුවන් සමහර විට අකුරක් දෙකක් ලුහුඬු කරන්න. ඒ කියන්නේ අකුරක් දෙකක් හලන්න පුළුවන්. හලලා ඒක කෙටි කරලා අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඒ වගේ දේවල් ටිකක් තමයි තියෙන්නේ. බලන්න මෙතන ගොඩාක් තියෙනවා. හරිද? ඔයගොල්ලෝ දන්න ඒවා තමයි වැඩිපුර තියෙන්නේ. මම ඔයගොල්ලන්ට විනාඩි දෙකක් තුනක් දෙන්නම්. බලන්න ඔයගොල්ලන්ට පුළුවන් ටික ඉක්මනට කරන්න. ඉක්මනට කරන්න ඔයගොල්ලන්ට පුළුවන් ටික ඊට පස්සේ මම ඔයගොල්ලන්ට කියලා දෙන්නම්. හරිද? හරි. කරන්න ඉක්මනට විනාඩි 5ක් දෙන්නම් ඔයගොල්ලන්ට. ඉක්මනට කරන්න. දැන් මම ජොයින් උනේ මොකක්ද ඔබට කරන්නේ පෙරලා ගන්න 6 වෙනි පිටුව මම ඔයගොල්ලෝ දැන් ජොයින් මේ ටියුට් එකේ 6 වෙනි පිටුව පෙරලාගෙන හරිද? පස්වෙනි ප්‍රශ්න sorry 4 වෙනි එක කරන්න exercise 4 එක short forms ටික ලියන්න බලන්න ඔය ටිකේ. පුළුවන් ටික ලියන්න. බැරි ටික මම කියලා දෙනවා. හරි? බැරි ටික තියන්න පුළුවන් ටික මට ලියන්න. හයවෙනි පිටුවේද සර් ඔව් 6 වෙනි page එකේ exercise 4 එක. මන්ට කරන්න. වෙලා ගන්න එපා.
සර් මේක දැන්නේ පටන් ගත්තේ. ඔව් දැන් විනාඩි 5ක් විතර ඔයා 6 වෙනි පිටුව පෙරලගෙන ඒකේ එක්සර්සයිස් 4 එක කරන්න ඉක්මනට කරන්න. විනාඩි 5ක් දෙන්න. කළා ඉවරයි. කල් ඉවරයි. දන්න කේවත් ඇරියා. හරි පුතේ මම දැන් කියලා දෙනවා. විනාඩියක් දෙන්න. හරි දැන් ලොග් වෙච්ච අයත් ඉන්නවනේ. හරි. Kasita, are you still writing? සර් තව විනාඩියක් දෙන්න. හරි. සර් පන්තියක් ජොයින් වෙන්න බැරුව දැන් පන්තියට ලොග් වුණේ මොකද කරන්නේ? පෙරලා ගන්න පුතේ මේ ටියුට් එකේ 6 වෙනි පිටුව. Right, turn to page number 6 and you have to do exercise 4. හරි? exercise 4 එක කරන්න ඉක්මනට කරන්න. ලේසි එකක් තියෙන්නේ. ඔයාලට මේවා හයිදිත් කියලා දීපු ඒවා. හරි? හරිද? Sydney, have you done? Sydney, have you finished? Yes, sir. Then what about Hasandi? Have you finished? ඇහෙන්නේ නැහැ පුතේ. දැන් පන්තියේ ලොග් තාම ඉවර නෑ මේ දැන් ටූට් එකට කලින් ලොග් උනේ. exercise 4 එක කරන්න 6 page එකේ. උන්නේ සර් මං ලොග් අහන්න හදනකොටම ළමයෙක් ඇහුවා සර් ඒක. හරි පුතේ හරි. දැන් කරන්න ඉක්මනට. right අපි බලමුද එහෙනම් හිමීට බලමු. කමන්නේ. මුල් ටික හරි ලේසි. ඕගොල්ලෝ දන්න ටිකක් තියෙන්නේ. right. අපි මේවා short forms ටික ඉක්මනට ලියමු. හරිද? First one is I am. So you have to write it like this, I'm, right? Then second one, he is. This is the short form of ඔගොල්ලෝ හරි නම් හරි දාගන්න පුතේ. හරි? ඔගොල්ලෝ හරියට ලියලා නම් හරි දාගන්න. ඊළඟට they are කියන එක අපි කෙටි කරනවා මෙන්න මෙහෙම. they are, right? Then after that you can see you are. මෙන්න මේ විදිහටයි කෙටි කරන්නේ. හරිද? ඊළඟට it is කියන එක it's. ඊළඟට you will කියන එක you'll. right? ඊළඟට he has. මෙහෙමයි ලියන්නේ. හරි? දැන් ඔයගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් එන්න ඕන. he is කියන එකත් මෙහෙම ලියනවා. he has කියන එකත් මෙහෙම ලියනවා. දැන් ওই දෙක එක වගේනේ. දෙකම එක වගේනේ. හරිද? කොහොමද ඔයගොල්ලෝ එතකොට මේක වෙනස්නේ. මෙතන he has කියන එක, මෙතන he is කියන එක. ඔය දෙක අඳුරගන්නේ කොහොමද? වාක්‍යයක දිග තියෙනවා වාක්‍යයට ගැලපෙන විදියට නේද? කොහොමද ඒක ඔව් ඒක කොහොමද ගලප ගන්න කියන්නකෝ මෙතන. දැන් සර් කමල් නම් දෙයක් he's pen. ඔව්. ඊට පස්සේ ඒ කියන්නේ ඒකේ තේරුම ඔව්. එයාගේ පෑන. ඔව්. ඊට පස්සේ he has a pen කියනකොට he's pen කියන ඒක පැටලෙනවනේ. ඔව් මෙන්න මෙහෙමයි දරුවනේ. දෙකම එක වගේනේ. ඕගොල්ලන්ට ගලප ගන්න වෙන්නේ දරුවනේ. ඊට එහා පැත්තේ තියෙන දේ හොඳට බලන්න ඕන. හරිද? දැන් අපි හිතමු මෙතන අපි නිකන් ක්‍රියාපදයක් කියලා ක්‍රියාපදයක් එනකොටනේ මේක ගොඩක්ම අපිට පැටලෙන්නේ. හරිද? දැන් මං කිව්වොත් මෙහෙම he is a boy. හරි? මෙතන he is a boy. මෙතනත් boy කියලා ලිව්වොත් එතකොට තේරුම මොකද්ද? he has a boy. ඔකට පිරිමි ළමෙක් ඉන්නවා කියන දාන්න. හරිද? ඒ දෙකේ ලොකු ගැටලුවක් නැහැනේ. හරිද? ඒක නෙවෙයි අපිට ගොඩක් වෙලාවට වරදින්නේ. හරිද? මෙතන ක්‍රියාපද එනකොට. හරි? ක්‍රියාපද එනකොට අපි හොඳට සැලකිලිමත් වෙන්න ඕන. හොඳට මතක තියාගන්න දරුවනේ මෙන්න මේ be verbs පිටිපස්සේ ක්‍රියාපදයක් එනවනම් ඒක තියෙන්නේ ing form එකෙන් තමයි ගොඩ වෙලාවට. මොකෙන්ද තියෙන්නේ? ing form එකෙන්. හරිද? මෙතන
මේ has පිටිපස්සේ මේ ක්‍රියාපදයක් එනවා නම් ඒක තියෙන්නේ past participle එක. හරි. daddy හරි. මම ලියන්නම්. මෙතන මේ he is කියන එක he has කියන එක. හරිද? හරිද? මෙතන දරුවනේ මෙතන පිටිපස්සෙන් ක්‍රියාපදයක් යනවා නම් ඒක තියෙන්නේ past participle එකක්. හරිද? ඉතින් ඕක දැක්කලා හිතා ගන්න පුළුවන් මෙතන තියෙන්නේ he has ද නැත්නම් he is ද කියලා. තේරුණාද? past participle එකක් තියෙනවා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මෙතන තියෙන්නේ මොකද්ද? he has කියලා. හරිද? මෙතන ing form එකක් තියෙනවා ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේ තියෙන්නේ මොකද්ද? he is. දැන් අපි 6 දී කතා කරානේ he is working, he is playing, like that we have discussed a lot about the present continuous last year, right? So you are aware of these things. ඔයගොල්ලෝ දන්න මේ දේවල් ගැන. ඉතින් මේකත් ඔයගොල්ලන්ට දැන් 7 දී උගන්වන්න තියෙන ප්‍රධාන පාඩමක් perfect present perfect tense එක. තව ටික දවසක් යනකොට ඒක උගන්වනවා. ඉතින් මතක තියාගන්න මෙතන ගොඩක් වෙලාවට දරුවනේ past participle එකක් තමයි එන්නේ. මෙතන එන්නේ ing form එකක්. ඒකෙන් අඳුර ගන්න පුළුවන්. හරිද? හරි. ඔන්න ඊළඟට යන් අපි එහෙනම් she had. කොහොමද කියන්නේ? මෙන්න මෙහෙමයි ලියන්නේ. she. හරිද? ඊළඟට they have. they. හරිද? ඊළඟට මෙන්න මේකත් ඕගොල්ලන්ට I would කියන එක කෙටි කරාම පුතේ I'd කියලා කියන්නේ. I would කියන එක කෙටි කරාම ලියන්නේ I'd. හරිද? එතකොට had කියන එකයි would කියන එකයි තෝරගන්නේ කොහොමද? ඒකත් කියලා දෙන්නම්. හොඳයි? මෙතන ගොඩක් වෙලාට මෙතන එන්නේ මොන හරි දෙයක් I would කියන එකයි පාවිච්චි කරන්නේ මෙන්න මෙහෙමනේ. අන්න මෙහෙම මේ පැත්ත බලන්න. ඉතින් I had කියන එක කියලා දෙන්නම්කෝ. හරි. I had a doll. When I was a baby I had a doll. මම පොඩි එකා කාලේ I had a doll මට තිබුණා මොකෙද්ද? බෝනික්කෙත් තිබුණා. right? මෙතන I would like a cup of tea. මේක ලියනකොට ගොඩක් වෙලාට දරුවනේ හරිද? මොනවා හරි දෙයක් කැමති දෙයක් ගැන ඒ වගේ දේවල් වලට තමයි ගොඩක් වෙලාවට මේ would කියන එක පාවිච්චි කරන තව අවස්ථා තියෙනවා ගොඩක්. හරිද? ගොඩක් වෙලාට මෙන්න මේ දේවල් එක්ක තමයි පාවිච්චි වෙන්නේ. මෙතන ගොඩක් වෙලාට තියෙන්නේ මේ I had කියන එකත් I had එකත් එක්ක ගොඩක් වෙලාට දරුවනේ එක්කෝ යනවා noun එකක්. එහෙම නැත්නම් ඒකෙත් අර ඉස්සෙල්ල වගේමයි past participle verb එකක් යනවා. හරිද? එතකොට මේ past participle verb එකක් ගියයින් පස්සේ මේකට කියන්නේ past perfect tense එක. හරිද? එතකොට ක්‍රියාපදයේ බලලා ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඒක තාම ඔයගොල්ලෝ past participle ගැන ලොකුවට දන්නේ නැහැ. ඒක නිසා ඒක ලොකුවට හිතන්න යන්න එපා. මෙන්න මේ විදිහට තමයි යන්නේ. හරිද? මෙතන ඊට වඩා වෙනස්. හරිද? මෙතන ගොඩක් වෙලාවට යන්නේ මොනවා හරි දෙයක් මේ කැමති දෙයක් ගැන කියනකොට අන්න ඒ වගේ දේවල් ගැන කියනකොට තමයි මෙහෙම යන්නේ. හරිද? ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි? ඊළඟට ඔක වාක්‍ය දැක්කම පුතේ වාක්‍ය දෙයක් තුනක් බලනකොට ඔයගලන්ට ඔක නිකම්ම තේරෙනවා. right. ඊළඟට දුන්නේ මොනවද? මෙන්න is not. හරි? මේ not කියන ඒවා ගොඩක් අපිට දකින්න පුළුවන්. මෙතෙන්දි වෙන්නේ මෙන්න මේ ඕවකුර හැලෙනවා. ඕවකුර හැලිලා එන්ට පිටිපස්සේ apostrophe එක ඇවිල්ලා t එනවා. අන්න ඔහොම තමයි එන්නේ. දැන් is not කෙටි වුණාම isn't. ඊළඟට are not කියන එක කෙටි වුණාම aren't. ඊළඟට was not කියන එක wasn't. ඊළඟට were not weren't. ඊළඟට has not hasn't. ඊළඟට have not haven't. ඊළඟට had not hadn't. ඊළඟට do not don't. right. ඊළඟට
ඊළඟට does not doesn't doesn't ඊළඟට did not did didn't ඊළඟට cannot can't 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 ඊළඟට could not couldn't couldn't ඊළඟට will not ඔන්න දරුවනේ අපිට ගොඩක් වෙලාවට වරදින තැනක් will not කෙටි වුණාම want will not කෙටි වුණාම කොහොමද ලියන්නේ want right ඊළඟට would not එකත් අර Wouldn't. වගේ wouldn't right ඊළඟට should not සර් couldn't කියන එකේ wouldn't කියන එකේ වෙනස මොකද්ද? මොකද පුතේ could කියන එකේ would කියන එකේ වෙනස මොකද්ද? would කියන එකේ should කියන එකේද would කියන එකේ would කියන එකේ. would කියන එකේ would කියන එකේ ඔව් සර්. මේ දෙකද මේ දෙකද ඔව් සර්. would කියන එකයි would කියන එකයිද ඔව් සර්. මේ දෙකම ඉංග්‍රීසි භාෂාවේ modal verbs කියලා මේවට කියන්නේ. හරිද? ඉතින් modal verb වල ප්‍රධානම දේවල් අපිට ටිකක් දකින්න පුළුවන්. එකක් තමයි අවසර ඉල්ලන්න. එකක් තමයි අවසර නොදී ඉන්න. එක්කෝ ඒ කියන්නේ මොනවා හරි ඉල්ලීමක් කරන්න. මේ වගේ දේවල් වලට මේ දෙකම පාවිච්චි වෙනවා. හරිද? මේ would කියන එකයි could කියන එකයි අන්න ඒ වගේම එකක්. හරිද? මේවා පාවිච්චි කරනකොට අපි බලන්න ඕනේ අවස්ථාවන් අනුව තමයි බලන්න ඕන. මේක ටිකක් ලොකු පාඩමක්. හරි? එතකොට should should කියන එක අපි should කියන එක පාවිච්චි කරන්නේ එන්න මෙහෙමනේ. එක්ක කාට හරි අපි කියන උපදේශයක් දෙන්න. හරිද? කාට හරි ඇඩ්වයිස් එකක් දෙන්න. මේක මෙහෙම කරා නම් හොඳයි කියන්නේ. මේක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම වැඩේ කියන්නේ. අන්න ඒ වගේ වෙලාවට තමයි should කියන එක පාවිච්චි කරන්නේ. හරිද? මේ would කියන එක පුතේ මේ ටිකක් මේ ඔයගොල්ලොන්ට දැම්ම ඔක කියලා දුන්නට ඔක තේරෙන්නේත් නැහැ. මොකද මේක පාවිච්චි කරනවා අපි මෙන්න මෙහෙම දේවල්. දැන් අපි හිතමු අපිට දෙයක් කරන්න අතීතයේ මෙන්න මේ දේ කරා නම් හොඳයි. අන්න ඒ වගේ දෙයක් අපි හිතමු මෙන්න මෙහෙම. මට ටිකට් එකක් ඇදුනා නම්. හරි? මට ටිකට් එකක් ඇදුනා මට මේ ලොකු කාර් එකක් මිලදී ගන්න තිබුණා. හරිද? මට ටිකට් එක ඇදුනද? ඇදුනද? නෑ. මේක අපි හිතන විතරයි. අන්න ඒව දේවල් ගැන කියනකොට මේ would කියන එක අපි ගොඩක් පාවිච්චි කරනවා. හරිද? ඒක තාම ඔයගොල්ලන්ට කියලා දුන්නට තේරෙන්නේ නෑ. හරිද? ඒක ටිකක් ඊට වඩා හීනමවන වෙලාවට නේස ඈ තව පන්තියක් දෙකක් එහාට ගියයින් පස්සේ ඔක හොඳට හොරගමු. දැනට නිකන් මතක තියාගන්න මේවා මේ මොනවා හරි දෙයක් ඉල්ලීමක් කරන්න අන්න ඒ වගේ දෙයකට දැනට යොදා ගන්න. මොකද ටිකක් කිව්වට තේරෙන එකක් නැහැ. කියලා දෙන්නම් මේ තේරෙන එකක් නැහැ. ඊට පස්සේ අනිත් අයටත් තේරෙන්නේ නැහැ මම දන්නවා. right ඊළඟට ප්‍රදේශ must not. must not කියන එක mustn't. හරිද? ඊළඟට need not. needn't. ඊළඟට let us කියන එක මේක නම් ඔයගොල්ලෝ දන්නවා. let's. ඊළඟට what is කියන එක කෙරි කරාම what's. ඊළඟට who is කියන එක whose. හරි? ඔන්න they are the short forms that we can see them everywhere in the language. So you had better use them and learn them very carefully because you can use them very easily. ඔයගොල්ලෝ මේවා ඉතාලම ලේසියෙන් පාවිච්චි කරන්න පුළුවන් මේවා හරියට දන්නවනම්. හරි? හරි. ඒ ටිකත් හරි. ඊට පස්සේ ඔයගොල්ලෝ පෙරලා ගන්න පොඩි මේ comprehension වගේ යන පාඩමක් දෙකක් තියෙනවා. දැන් ඔය should ගැන කතා කරපු හින්දාම ඔයගොල්ලෝ පෙරලා ගන්න 10 වෙනි පිටුව 10 වෙනි පිටුවේ මම ඔන්න should එකෙන් දාපු පොඩි එක්සර්සයිස් එකක් ඇති. ඒක කරලා එමු. should එකත් එතකොට ඔයගොල්ලන්ට යම් කිසි අවබෝධයක් එනවා. මේක 6 දිත් ඉගන්නවා should කියන එක හොඳේ. මතක නෑ දැන් කට්ටියට. සර් page 10 එක සම්පූර්ණයෙන්ම කරන්න ඕනද? ඉස්සෙල්ලා අපි මේ should කියන එක ඉස්සෙල්ලා කරලෙමු. දැන් මේ කට්ටිය අහපු නිසාම. right. should. right. right. ඔන්න බලන්න fill in the blanks using should or shouldn't. fill in the blanks.
ස්තැන් ටික පුරවන්න එක should හරි shouldn't හරි දාලා. should කියන්නේ කළ යුතුයි කියන අදහස. should not නැත්නම් shouldn't කියන්නේ කළ යුතු නෑ කියන එක. මේ ගොඩක් වෙලාවට මේ should කියන එකයි පාවිච්චි කරන්නේ මොකද්ද කාට හරි උපදේශයක් දෙන්න. කාට හරි ඔපිනියන් එකක් දෙන්න. ඒ කියන්නේ මේක කරා නම් හොඳයි. මේක තමයි මේ වෙලාවේ කරන්න තියෙන හොඳම වැඩේ. අන්න ඒ වගේ අයිඩියා එකක් දෙන්න තමයි should කියන එක පාවිච්චි කරන්නේ. right? must කියන එක ඊට වඩා වෙනස්ම දෙයක්. must කියන එක ටිකක් ඊට වඩා සැරට කියන බල කරලා කියන මේක කරන්නම ඕන. right? කවුරු හරි කිව්වොත් you should do this කියලා. ඒක කීවෙනි පිටද? page number 10 exercise number 12 12 වෙනි exercise එක. හරි? must කියලා කිව්වොත් ඒක අනිවාර්යෙන්ම ඔගේ කරන්න ඕන වැඩක්. should කියන එක එහෙම නෙවෙයි. නිකන් උපදේශයක්. නැත්තම් මේක කරා නම් හොඳයි. ඒ වගේ අයිඩියා එකක් තමයි should කියන එක දාලා දෙන්නේ. කළ යුතුයි කියන අදහසද කළ සර්? යුතුයි කියන එක. must කියලා කිව්වොත් ඒක කරන්නම ඕන. තේරුණාද? කීවෙනි පිටුවද? මොකද පුතේ? right අපි කීවෙනි බලමු. පිටුවද? 10 වෙනි පිටුවේ 12 වෙනි එක. බලන්න මුලින්ම තියෙන we ඉස්තනක් remove our shoes and caps before we enter a temple. right? all of you know the meaning of the word remove. remove කියන්නේ ගලවනවා ඉවත් කරනවා. ඔකට සමාන ලස්සන වචනයක් take off. take off කියලා කියනවා. right. ඊට පස්සේ our shoes කියන්නේ අපේ සපත්තු and caps කියන්නේ තොප්පි. before we enter a temple පන්සලකට ඇතුල් වෙන්න ඉස්සර වෙලා අපි අපේ සපත්තු හිස්සසුම් අයින් කරනවා. එහෙනම් මොකද්ද ඒකට එන්න ඕන? should ද shouldn't ද? should කියන එක නේද? අන්න ඒ වගේ ඉතුරු ටික කරන්න විනාඩියක් දෙන්න ඉක්මනට. හරියට. සර්. ඔව්. goods කියන්නේ මොකද්ද? මොකද පුතේ? goods දෙවෙනි එකේ තියෙන්නේ you touch electrical goods. electrical goods කියන්නේ පුතේ විද්‍යුත් උපකරණ කියන එක. ඔතන goods කියන්නේ බඩු කියන එක අදහස. good කියන බඩු වලටත් හොඳද? හොඳයි කියන එක විතරක්ම නෙවෙයි හොඳේ. සර්. ඔව්. සර් ඒකේ තුන්වෙනි එකේ ඔව්. අන්තිම වචනේ මොකද්ද? meals කියන්නේ ආහාර කියන එක. right? our fingers before we taking meals. ඒ කියන්නේ ආහාර ගන්න කලින්. හරි? හරි සර්. ගොඩක් සර් වෙලාවට environment කියන්නේ මොකද්ද? environment කියන්නේ පරිසරය. ඊළඟට අන්තිම එකේ ඇති garbage කියලා. garbage කියන්නේ කුණු. හරි? right අපි බලමු දෙනා. දෙවෙනි එක. you හිස්තනක් touch electrical goods when your hands are wet. ඒ කියන්නේ මොකද්ද? මොනවද electrical goods කියන්නේ? දැන් කිව්වා විද්‍යුත් දේවල් උපකරණ මොනවා හරි. right. when your hands are wet. ඒ කියන්නේ ඔයාගේ අතේ වතුර තියෙනවා තෙතයි නම් අත් දෙක. හරිද? ඉලෙක්ට්‍රික් බඩු අල්ලන එක හොඳයිද? හොඳයිද නැද්ද? හොඳ නෑ. මොකද අපිට කරන්ට් එක වදින්න පුළුවන්. එහෙනම් ඒක කළ යුතු වැඩක්ද නොකළ යුතු වැඩක්ද? නොකළ යුතු වැඩ. right. එහෙනම් ඔයගොල්ලෝ දාන්න ඕනේ මොකද කරන්න ඕන? should not කියන එක නේද? එහෙනම් shouldn't දාන්න. we shouldn't touch electrical goods when your hands are wet. right. ඊළඟට කරන්න ඕන මොකද්ද? කෑම ගන්න ඉස්සර වෙලා අත් සෝද ගන්න ඕනේ නේද? එහෙනම් මොකක්ද දාන්න ඕන? should කියන එක නේද? we should wash our fingers hands before taking meals. ඊළඟට හතරවෙනි එක ඒකත් කරන්න ඕන වැඩක් නේද? we should keep our environment clean. අපේ පරිසරය ඉතා පිරිසිදුව තියාගන්න ඕන. ඊළඟට 5 you shouldn't put garbage everywhere. සමහරක් කට්ටිය හැමතැනම කුණු දානවා. ඒක අපි කළ යුතු දෙයක් නෙවෙයි. we shouldn't do that. right. we shouldn't put garbage everywhere. හරි. ඒකත් හරි. එහෙනම් මේ 10 වෙනි පිටුවේ ඉස්සර ආපහු ඊට උඩින් තියෙන exercise 10 එක අපි ඒකත් කරමු. එතකොට මේ පිටුවත් අපි ඉවර කළාම යමු. right. 10 එක කරන්න බලන්න ඉක්මනට. 10 එක. exercise 10 එක. ඒකේ තියෙන්නේ ඔයගොල්ලෝ දන්න වචන ටිකක් next to behind opposite
between, among. Right. Now you can understand very easily. Then what is the meaning? Then when can we use next to? ඊළඟට කියන අදහසින්. Very good. ඒ කියන්නේ කවුරු හරි තමන් ගාම ඉතහා පැත්තේ. එහෙම නැත්නම් අපි හිතමු මොනවා හරි බිල්ඩින් දෙකක්. ඒ බිල්ඩින් එකට අල්ලපු බිල්ඩින් එක විදියට තියෙනවා. අන්න ඒ වගේ තැන්වලදී පුළුවන් අපිට next to කියන එක පාවිච්චි කරන්න පුළුවන්. behind කියන්නේ මොකද්ද? පිටුපසින් කියන එක. opposite කියන්නේ? විරුද්ධව. ඔව් ඒ කියන්නේ නිකන් හරියට විරුද්ධව. විරුද්ධව කියන එක. يعني හරියට දැන් කෝච්චිය යනකොට කෝච්චියේ වාඩි වෙලා යනකොට මූණට මූණ බලාගෙන නේද යන්නේ? නේද? කෝච්චියේ යනකොට ඔව් සර්. මූණට මූණ බලාගෙන යන්නේ නේද? ගොඩක් සීට් තියෙන්නේ. අන්න එතකොට වගේ ඒවට තමයි opposite කියන එකයි පාවිච්චි කරන්නේ. ඊළඟ පොතේ between. between කියන්නේ දෙකක් මැද කියනයි. මොකක් හරි දෙකක් මැද. ඊළඟ among කියන්නේ among කියන්නේ මොකක් හරි සමූහයක් අතර මැද කියන අදහස. among කියන එක සමූහයක් මැද. ඊළඟට between කියන්නේ දෙකක් මැද කියන එක. ඊළඟට බලන්න look at the map and fill the gaps. බලන්න ඕකේ තියෙනවා map එකක්. මේ map එක අනුව මේ ඔයගොල්ලෝ නිවැරදි වචනේ දාන්න ඕන. ඒකේ තියෙනවා railway station එක. ඊළඟට stadium එක තියෙනවා, cinema තියෙනවා, market තියෙනවා, filling station, museum. මොකද්ද museum කියන්නේ? කෞතුකාගාරය. කෞතුකාගාරය. ඔව් දැන් ගාල්ලේ කට්ටිය දන්නවා තව ගාල්ලේ තියෙන ඉතාම ප්‍රසිද්ධ මියුසියම් එකක්. මොකද්ද ගාල්ලේ මියුසියම් එක? ගාල්ලේ කොටුවේ තියෙන්නේ. You can see it in Galle Fort. ගාල්ලේ තියෙනවා දරුවනේ මේක දන්නේ නැත්නම් ලියා ගන්න. Maritime Museum එකක්. හරි දන්නේ නැත්නම් ලියා ගන්න. Maritime Museum කියන්නේ සමුද්‍රික කෞතුකාගාරයක් තියෙනවා. right? සමුද්‍රික කෞතුකාගාරයක්. ඉතින් ඒකේ තියෙනවා ඔය දැන් අපේ ලංකාවේ කට්ටිය හොඳ යාත්‍රිකයෝ ඉස්සර. ඔයගොල්ලෝ දන්නව නේද නාග ගෝත්‍රිකයෝ කියලා කට්ටියක් හිටියා. සර් ඒ කට්ටිය හොඳ නැවියෝ. මැරිටයිම් කියන්නේ මොකද්ද? මැරිටයිම් කියන්නේ පුතේ සමුද්‍රික කියන එක. හරි? හරි හොඳ නැව් හදාගෙන කට්ටිය ගිහිල්ලා තියෙනවා. සර් මේකේ පස්වැනි එකේ කිසි ගැළපීමක් නැහැනේ. සරත් is among his මොකද friends. සර්විකාරේ. among his friends. සරත් එයාගේ යාළුවෝ මැද්දේ ඉන්නේ. පේන්නේ සුදු පාටට එක්කනේ. පේනව නේද? හරි. among කියන එක දාන්න. right. ඊළඟට බලමු අපි ඔන්න ඒකත් හරි. මොකද මේ filling station කියන්නේ? filling station එකක් කියන්නේ මොකක්ද? ඉන්ධන පෙරවුම් හල. ඔව් ඉන්ධන පෙරවුම් හලක්. shed එකක් කියන්නේ අපි petrol shed එකක් කියලා සාමාන්‍යයෙන් අපි කියන්නේ එහෙමනේ. ඊළඟට clock tower එකක් තියෙනවා, army camp එකක් තියෙනවා, car park එකක් තියෙනවා, hospital එකක් තියෙනවා. right. බලමු අපි එහෙනම් පළවෙනි එකට එන්න ඕන මොකද්ද කියලා. මම අහන්නම් පළවෙනි එක රංගිකා කියන්න බලන්න පුතේ පළවෙනි එක the hospital is මොකක්ද දෙන්න ඕන? hospital is mic එක ඈ බලන්න car park එක තියෙනවා hospital එක කොහෙද තියෙන්නේ බලන්න. next to නේද? පළවෙනි එකට යන්න next to නේද? the hospital is next to the car park. right. hospital is next to the car park. right. then second one දෙවෙනි එක කියන්න බලන්න විනුදි. the stadium is මොකක්ද දෙන්න ඕන? opposite. the stadium is ඔව් බලන්න ඉස්සරහාම තියෙන්නේ මොකද්ද? railway station එක ගැන අපිට දාන්න වෙන්නේ opposite. එහෙම හරි ලියලා තියෙනවා නම් දාගන්න. පළවෙනි එකට behind ගන්න බැරිද? මොකද්ද පුතේ? පළවෙනි එකට behind දාන්න බැරිද? behind නම් ඒකට පිටිපස්ස behind නම් ඒකට පිටිපස්සෙන්නේ තියෙන්න ඕන. ඒකට පිටිපස්සේ නෙවෙයි ඒකට අල්ලපු එක වගේනේ තියෙන්නේ. හතරවෙනි එකට තමයි next වෙන්නේ. අපි බලමු. පළවෙනි එකට behind. බලමු පොඩ්ඩක් අපි ඉස්සර බලමුකෝ. right. ඊළඟට බලන්න ඊළඟ එක තුන්වෙනි එක. the filling station is මොකක්ද දෙන්න ඕන? between නේද? between the market and the museum. museum. ඒ දෙක මැද්දේ තියෙන්නේ. ඊළඟට බලන්න the army camp is ඔව් army camp එක බලන්න army camp එක තියෙන්නේ clock tower එකට පිටිපස්සේ නේද? එහෙනම් අපිට ඒකට දාන්න වෙන්නේ මොකද්ද? behind. behind. ඔව් behind.
නෑනේ ආමි කැම්ප් එක තියෙන්නේ ක්ලොක් ටවර් එකද ඉස්සරහින් තියෙන ආමි කැම්ප් එකද? ක්ලොක් ටවර් එක. ක්ලොක් ටවර් එක. ආමි කැම්ප් එක තියෙන පිටිපස්සේ නේද? ඔව් සර්. එහෙනම් අපි ලියන්න ඕන the army camp පාර is පැත්තෙන්මලු. behind the clock tower. එන්නේ. හරි. ඊළඟට සරත් is ඒක හරිම අකුරු ලේසි. තියෙන among පැත්තට. his friends. සරත් එයාගේ යාළුවෝ මැද්දේ ඉන්නවා. හරි. එච්චරයි. right. ඊළඟට තියෙනවා write the correct responses for the following utterances selecting from the box below. right. ඒකත් අපි මේ ගාම කරමු. 11 වෙනි එක. ඒක තියෙන first one, can you give me your pen please? Then second one, wish you a happy birthday. Third one, excuse me sir, may I come in? Fourth one, let's go to the canteen. Would you like some cakes? හරිනේ. බලන්න ඒකට ගැලපෙන ටික A ද B ද C ද D ද E ද දාන්න ඉක්මනට. වාක්‍ය ලියන්න හරි ඉක්මනට. සර් වාක්‍ය ලියන්නද? වාක්‍ය ලියන්න පුතේ වාක්‍ය ලියන්න. එතකොට පැහැදිලිනේ. ආපහු බලනකොටත් පැහැදිලි. right. මොකද්ද පළවෙනි එකට එන්න ඕන? මොකද්ද කියන්නේ? සර් චුට්ටක් ඉන්නකො කල් ඉවර නෑ. කරන්න ඉක්මනට. හරි සර්. හරිද? හරි. අපි බලමු පුතේ එහෙනම්. first one, can you give me your pen please? මොකක්ද ඔයගොල්ලෝ ලිව්වේ? කියන්න බලන්න. I am sorry. sorry I I'm am using I'm sorry I'm using it නේ. එයාගේ පෑන් ඉල්ලන ඉතින් එයා කියනවා sorry මම ඒක පාවිච්චි කරමින් ඉන්නේ. හරිද? right. then second one මොකක්ද දෙන්න ඕන? කවුරු හරි Thank you. oh thank you. Thank you. oh right. then third one තුන්වෙනි එක Yes, Uh, yes of course coming. yes of course come in. Yes of course come in. It's a good idea. right. Good idea. let's oh, idea. it's a good idea. ඒක හොඳ අදහස. හරි. No, thank you. oh No, thanks. no thank you. oh No, thank no you. thank you. right. lazy නේද මේවා? Lazy. ඔව් මේ වගේ ඒවා විභාගෙට එනවා පුතේ. ඒකයි මේවා මේ දාන්නේ. ඔයගොල්ලන්ට ඒ අතරෙදිත් right. ඊට පස්සේ ඔම්ම පෙරලා ගන්න 9 වෙනි පිටුව. 9 වෙනි පිටුවක් පෙරලා ගන්න. මේක එතකොට අද ඉවරයි කළා. 9 වෙනි පිටුවක් පෙරලා ගන්න පොඩ්ඩක්. පෙරලාගෙන කරන්න ඉස්සෙල්ලම exercise 8 එක රොබින් හුඩ්ගේ කතාව. right. කරන්න බලන්න ඉක්මනට. Robin Hood lived in Sherwood Forest with his band of මොකද්ද? musicians, the outlaws, the he robbed the rich, poor. right. මම වචන කියලා දෙන්නම්. ඔයගොල්ලෝ කරන්න බලන්න ඉස්සෙල්ලා විනාඩියක් කරා. විනාඩි දෙකක් දෙන්න. ලේසි. Sir, outlaw කියන්නේ කවුද? outlaws කියන්නේ පුතේ පිටුවහල්ලු කියන එක. musicians කියන්නේ සංගීතඥයෝ. දැන් රොබින් හුඩ් ඉදියේ කවුරු එක්කද? සංගීතඥයොත් එක්කද පිටුවහල්ලු එක්කද? all of you know. පිටවහල් වෙච්ච Yes. ඇත් එක්ක. yes, he was with outlaws. yes, outlaws. දැන් අපි මේක අපහු ලියන්න ඕනද? නෑ පුතේ ඔකේ correct එක යටින් මේ දැනට මේකක් ගහන්න ඔයගොල්ලෝ පස්සේ හිමීට පස්සේ ලියන්නම් පස්සේ ලියන්න ස්ටෝරි එකක් විදියට. එතකොට ඔයගොල්ලන්ට මතක තියෙනවා. කියන්නේ sorry crossing කියන්නේ crossing කියන්නේ මොකක් හරි හරහා යනවා කියන එක. හරහා ගමන් කරනවා. cross කරනවා කියන්නේ the stream. stream කියන්නේ මොකද්ද? දන්න දැලක් නේ stream එකක් කියන්නේ. Stream- Narrow.
stream මොනත් මේකේ තව ලස්සන වචනයක් තියෙනවා පුතේ stream හරි ඊළඟට තියෙනවා runnel කියලා හරි එතකොට තව මේකෙන් ලස්සන වචනයක් හැදෙනවා stream කියන එකෙන් streaming කියලා මට මෙන්න මේකත් පොඩ්ඩක් කියලා දෙන්න stream කියන්නේ ඇලක්නේ හරි runnel කියන පුතේ දොලට හරිද ඊළඟට spring කියන්නේ උල්පත් වලට කියනවා spring කියන උල්පත් වලට හරි streaming කියනවා තව ලස්සන වචනයක් පාවිච්චි කරනවා මේ ලැන්ග්වේජ් එකේ නිතර පාවිච්චි කරන වචනයක් streaming කියන්නේ ගොඩාක් සෙනග රැස් වෙනවා හරිද ගොඩාක් narrow කියන්නේ මොකද්ද කිව්වේ? මොකද්ද පුතේ narrow narrow කියන්නේ පටු narrow කියන්නේ පටු ඔන්න බලන්න streaming කියන එකේ නම් තේරුම මොකද්ද ගොඩාක් මහා ජනකායක් රැස් වුණා මොකක් හරි දෙයකට දැන් අර පහුගිය දවස්වල අර මේ කෑගල් එහෙම නේද people were streaming ගොඩක් කට්ටිය ගියා පැණි ගන්න නේද නේ අන්න ඒ වගේ හරිද මහා සෙනගක් එකතු වෙනවා රැස් වෙනවා streaming කියන ඒ වගේ වෙලාවට right spring කියන්නේ එකක් තමයි උල්පත් වලට කියනවා එහෙම නැත්නම් අපි කියනවා ලස්සන අර වසන්ත කාලේ ඒකටත් කියනවා හරි right white කියන්නේ මොකද්ද? මොකද්ද පුතේ WIDE white. white කියන්නේ පළල් කියන එකනේ කීවෙනි පිටුවද? 9 වෙනි පිටුවේ 8 වෙනි එක කරන්නේ අපි දැන් Thank you sir. right කරාද I think all of you may have watched Robin Hood very nice TV series we had a very nice series when we were in our childhood we watched it several times අපි පොඩි කාලේ තිබුණ ලස්සන කතාවක් ටීවී එකේ නේද රොබින් හුඩ් කියලා සීරීස් එකක් ටීවී සීරීස් එකක් ඕගොල්ලෝ බලලා right අපි බලමු රොබින් හුඩ් lived in Sherwood Forest කියන්නේ සර් තාම කරලා ඉවර නෑ. කරන්න එහෙනම් සර් ඔව් cannons කියන්නේ මොකද්ද? fought with cannons quarter stays ඒ කියන්නේ ඒගොල්ලෝ කාලතුවක්කු වලින් සටන් කරාලු එහෙම නැත්නම් quarter stays අර මහා දිග පොළු කෑලි වලින් සටන් කරාලු අන්න ඒක කියන්නේ හරි right ලියන්න ඉක්මනට සර් ඔව් කියන්න සර් මේකේ අන්තිම පේලියේ තියෙනවා අහනේ තියෙන වචන දෙක කියන්නකෝ. අන්තිම බෑන්ඩ් ඊළඟට orchestra හරි තේරුම? මොකද්ද බෑන්ඩ් එකක් කියන්නේ බෑන්ඩ් එකක් සංගීත කියනවා කණ්ඩායම. බෑන්ඩ් එකක් කියනවා කණ්ඩායමකට ඊළඟට සමූහයකට කියනවා ඊට orchestra කියන්නේ ඔය දැන් ඔය මේ වාද්‍ය කණ්ඩායම් ඉන්නේ අන්න ඒ කල්තිය හරි වාදක කණ්ඩායම් එහෙම ඉන්නේ හරි ඊළඟට අපි බලමු මේක දැන් ලියලා ඉවරයිද I'm asking from all of you have you finished Yes sir. okay let's do it අපි කරමු එන ඉක්මනට Robin Hood lived in Sherwood Forest with his band of මොකක්ද දෙන්න ඕන musicians ද outlaws ද මොකක්ද දෙන්න ඕන outlaws නේද close ඔව් ඒ කියන්නේ පිටුවහල්ලුත් එක තමයි පිටුවහල් කරපු කට්ටියත් එක තමයි එයා ජීවත් උනේ මොකද මේ එයා පිටුවහල් කළා තමයි තියුනේ හරිද ඊට පස්සේ he robbed කියන්නේ හොරගම් කරා the rich කියන්නේ පුතේ පොසත් අයගෙන් හොරගම් කරා and help the poor help කියන්නේ උදව් කරා the poor කියන්නේ දුප්පත් අයට ඊට පස්සේ one day Robin was jumping crossing මොකක්ද දෙන්න ඕන one day Robin was crossing මොකද්ද ෂෙවුඩ් වල තියුනේ නැහනේ මේ මහා සාගර ස්ට්‍රීම් එකක් තමයි තියුනේ ඇලක් තියුණා one day he was crossing a stream by a narrow bridge කියන්නේ පුතේ පටු bridge එකක් කියන්නේ පාලමක් sometimes it may be a foot bridge ඔය නිකන් මේ ඒ දණ්ඩක් වගේ එකක් වෙන්න පුළුවන් right
සර් ක්‍රොසින් කියන එකේ තේරුම මොකද්ද? crossing කියන්නේ හරහා ගමන් කරනවා. මොකක් හරි දෙයක් කරහා ගමන් කරනවා කියන අදහස. right? ඒ කියන්නේ ගඟක් කරහා ඒ වගේ දෙයක් කරහා ගමන් කරනට තමයි කියන්නේ crossing කියන්නේ. සර් ඔව්. පාරේ තියනවද නේද කහිර? ඔව් ඒකටත් කියනවා නේද? ඒක හරහා යනවා කියන්නේ කොහමද? ඒකත් cross තමයි. ඒකත් crossing තමයි. right? cross කියලා තමයි පාවිච්චි කරන්නේ. right. දැන් අපි දෙයක් අතරින් යනවා නම් අපි හිතමු. දැන් මෙහෙම. හිතමු මෙන්න මේ පිට්ටනියක්. අපි මේ පිට්ටනිය හරහා යනවා. මෙහෙම යන්නේ. right? එතකොට අපි පාවිච්චි කරනවා through කියන එකත් පාවිච්චි කරනවා. හරිද? හරි? මොනවා හරි දෙයක් ඒ හරහා වගේ යනකොට through කියන එකත් පාවිච්චි වෙනවා. ඔය දෙක ටිකක් ඒකයි මම කිව්වේ එහෙමත් පාවිච්චි වෙන වෙලාවල් තියෙනවා. එතෙන්දි පාවිච්චි කරන්නේ through කියන එක. right ඊට පස්සේ බලමු මෙතන narrow bridge in the middle of in the middle he was in the middle කියන්නේ මැද්දේදී. දැන් මෙයා පාලම මැද්දේදී he was මොකක්ද දෙන්න ඕන පුතේ? past the stopped. stopped. He was stopped. He was stopped means ඔහුව නවත්වනු ලැබුවා. මේක මේ passive එකෙන් තියෙන වාක්‍යයක්. He was stopped. ඔහුව නවත්වනු ලැබුවා by a man. මිනිසෙක් විසින්. හරිද? දැන් පොඩි පාලමක් තියෙන්නේ, පටු පාලමක් දෙන්නෙකුට මාරු වෙන්න බෑ. ඉතින් එක්කෙනෙක් ඉස්සරහින් එනකොට අනිත් එක්කෙනා මේ පැත්තෙන් එනකොට එක්කෙනෙක් නවතින්න වෙනවා. right? That's what happened. ඉතින් ඔයගොල්ලෝ දන්න මේකේ කතාව දැන් කියාගෙන ගියාම ලිටල් ජෝන් ගැන කියන්නේ හරි උස මහත පුද්ගලයෙක්. හරි ඉස්සරහට ආවා රොබින්ට නවතින්න වුණා නිකම්ම. ඊට පස්සේ බලන්න who wanted to cross from the other side. That means he came from the other side. Robin is coming from this side and he was coming from the other side. දෙන්නම දැන් දෙපැත්තට එන්නේ. මූණට මූණ එන්නේ. right. ඊට පස්සේ cross from the other side. It was to මොකක්ද දෙන්න ඕන? ඒක ගොඩක් පටුයි. narrow පටුයි. right. ඊට පස්සේ yet neither would give way to the other. right for them to pass. ඒ කියන්නේ දෙන්නට මාරු වෙන්න ප්‍රමාණවත් තරම් පළලක් නැහැ. yet neither කියන්නේ කවුරුවෙක්වත් නැහැ would give way to the other. එක්කෙනෙක් අනිත් එක්කෙනාට දෙන්නගෙන් කවුරුවෙක්වත් ඉඩ දෙන්නේ නැහැ. එක්කෙනෙක් මාරු වෙලා යන්න ඉඩ දෙන්නේ නැහැ. right so they fought. ඒක නිසා they fought කියන්නේ උන් සටන් කරා with cannons. cannons කියන්නේ ඔය කාලතුවක් වලට කියන cannons. ඊළඟට quarter stays කියන්නේ ඔය දිග පොළු වගේ දේවල් වල. right මොකකින්ද මේගොල්ලෝ සටන් කරේ? quarter stays. කාලතුවක්කු ගෙනල්ලා ගහගත්තේ නෑ නේද? හරි? right. ඊළඟට in the end the stranger knocked Robin into the in the end කියන්නේ අවසානයේ. මොකෝ උනේ? the stranger මේ අමුත්තා knocked Robin knock කියන්නේ ගැහුවා වැටෙන්න ගැහුවා Robinට into the stream. ඇලට වැටෙන්න ගැහුවා Robinට. right. ඊට පස්සේ මොකක්ද දෙන්න ඕන? ඊළඟට ඔතන පුතේ දේ නෙවෙයි එන්න ඕන then කියන එක. හොඳේ? then මේක හදාගන්න then කියලා. then මොකක්ද දෙන්න ඕන? then he helped Robin out and the two became firm මොකක්ද දෙන්න ඕන? friends. enemies කියන්නේ සතුරුනේ. හරිද? දැන් මේ දෙන්න කෙනෙක් දැන් රොබින් වැටෙනවා ගම් ඇලට. ඊට පස්සේ මොකද කරේ? රොබින්ව වතුරෙන් උඩට ගන්න උදව් කරා. ඊට පස්සේ දෙයගොල්ලෝ දෙන්නා firm කියන්නේ ස්ථිර කියන එක, friends කියන්නේ යාළුවෝ බවට පත් වුණා. හොඳ යාළුවෝ බවට පත් වුණා ever after. එතෙන් පටන් හොඳම යාළුවෝ බවට පත් වුණා. the stranger මේ අමුත්තා join කියන්නේ සම්බන්ධ වුණා. මොකටද? මෙන්න මේ කණ්ඩායමට බෑන්ඩ් එකට of outlaws කියන්නේ මේ පිටුවහල්ලුන්ගේ was nicknamed. ඔන්න ලස්සන නමක්. nickname කියන්නේ මොකද්ද? nickname අන්වර්ථ නාමය. ඔව් අනවර්ථ නාමය කියන එක කියන්නේ රවටන්න ඔය කියන නමක් තියෙනනේ. එයා nickname කියන්නේ එයාට නමක් හැදුනා little John කියලා නමක් හැදුනා. හරි. ඒකත් හරි. ඊළඟට බලන්න exercise 9 එක complete the agenda of the prize giving of St. Aloysius College choosing the correct word from the box. බලන්න මේ තියෙන පොඩි agenda එකක්. agenda එකක් කියන්නේ න්‍යාය පත්‍රයක් prize giving එකේ.
බලන්න මේකට අවශ්‍ය වචන ටික මෙහා පැත්තේ තියෙනවා. බලන්න ඉක්මනට තෝරලා දාන්න බලන්න මේ පැත්තට. ඉක්මනට කරන්න එකත්. ඒකට මේ පිටුවත් අපි ඉවරයි. එතකොට අපිට අලුත් ටියුට් එකෙම පටන් ගන්න පුළුවන්. එකක් වගේ තමයි අපිට එකක් නෙවෙයි දෙකක් ඉතුරු වෙනවා. බලමු මේකට. ඔව් කරන්න කියන්න පුතේ. සර් ඒකේ පළවෙනි වාක්‍යේ පළවෙනි වචනේ මොකක්ද? hoist in the national and school. hoist කියන්නේ ඔසවනවා කියන එක. මොකද්ද ඔසවන්නේ? national කියන්නේ ජාතික and school කියන්නේ පාසල්. මොනවද? මොකද්ද ඔසවන්නේ? ඔය වගේ ඉවෙන්ට් එකක් පටන් ගන්නකොට Flags. flags නේද? flags. right, very good. කරන්න පුතේ. ඒ වගේ ඊට පස්සේ religious මොනවද? සර් උත්තර කියන්නේ නැතුව මේ වචන වල තේරුම් ටික කියන්න යන්නකෝ. රිලිජියස් කියන එක දන්නව නේද ඔයගොල්ලෝ? රිලිජියස් කියන්නේ ආගමික. රිලිජියස් කියන්නේ මොකද්ද? ආගමික. රයිට්. ලියා ගන්න දන්නේ නැත්නම් රිලිජියස් කියන්නේ ආගමික. අපි රිලිජන් කියනවා ආගම. රිලිජන් කියනවා ආගම. හරිද? තව ෆේත් කියලාත් කියනවා. ෆේත්. රිලිජන් කියනවා ආගමට. ෆේත් කියලාත් කියනවා. රයිට්. ලෝකේ ගොඩාක් ආගම් දෘෂ්ටි ඕවා තියෙනවා නේද? ෆේත්. ෆේත් කියලාත් කියනවා. හරිද? සර් බුද්ධාගමට කියන්නේ කොහමද එතකොට? උදාහරණ කියන්නේ බුද්දිසම්. සර් පොඩයි. එන්නේ බුද්දිසම්. සර් මේ කොටුවකින් දීලා තියෙන වචන ටික තියෙන්නේ. ඔව්. ඒකේ සර් යටින් ගත්තොත් තියෙන තුන්වෙනි වචනේ පස්වෙනි වචනේ තේරුම කියන්න. යට ඉඳන් ගත්තොත් තුන්වෙනි වචනේ. තුන්වෙනි වචනේ කියන්නේ ඩිස්ට්‍රිබියුෂන් නේ. ඩිස්ට්‍රිබියුෂන් කියන්නේ පුතේ බෙදා හැරීම කියන අදහස. හරි? ඊළඟට පස්වෙනි වචනේ observances. observances කියන්නේ පුතේ මෙනෙහි කිරීම, සිහි කිරීම කියන අදහස. හරි? right. ඊළඟට තියෙනවා lighting. lighting කියන්නේ මොකද්ද? lighting දැල්වීම. right. ඔතන ඊට පස්සේ දෙයක් දැල්වනව නේද අපි තියලා? නේද? මොකද්ද? මොකද්ද තරුලි අපි සාමාන්‍යයෙන් මේ වගේ ඉවෙන්ට් එකකදී මොකද්ද? oil lamp. traditional oil lamp. සාම්ප්‍රදායික අර rooster. rooster කියන්නේ තනියෙන් කරන්නම්කෝ. හරි. rooster කියන්නේ කාටද? මම මේකට අදාළ වචන ටිකක් කියන්නේ. rooster කියන්නේ rooster කියන්නේ කුකුලට. rooster කියන්නේ කාටද? කුකුලා. rooster කුකුලට කියනවා. හරි? ඔයගොල්ලෝ මේ හරි. ඊළඟට ඔය rooster කියන්නේ පුතේ මෙතන මේ rooster කියන්නේ දැන් ඔය පොල් තෙල් පහනේ උඩ ඉන්නේ කුකුලෙක් ඉන්නව නේද ගොඩක් වෙලාට. නේද? දැකලා ඇතිනේ ඔයගොල්ලන් ගෙවල් වලත් අර ලොකු පිත්තල පහන් තියෙන එක ගොඩක් වෙලාට උඩ තියෙන්නේ කුකුලෙක් නේද ඉන්නේ? නේද? කුකුලා ඉන්නේ. හරිද? ඊට පස්සේ ඒක ඊළඟට ඒකේ තියෙනවා මෙන්න මෙහෙම. මෙන්න මෙහෙම යටින් මෙහෙම තෙල් දාලා පත්තු කරන්න මෙහෙම තියෙනව නේද? දැකලා තියෙනවනේ ඔයගොල්ලෝ? ඔව් සර්. මේ පහනේ. මෙතන මෙහෙම පොඩි පොඩි මෙහෙම කෑලි ටිකක් එළියට දාලා තියෙනව නේද? එතන ගොඩක් වෙලාට බලන්න 9ක් ඇති උතන. right? 9 you can keep 9 weeks there. ඒ කියන්නේ ඔයගොල්ලන්ට අර මේ ලාම්පුවේ ගොඩක් වෙලාට මෙතන මේ 9ක් තියෙන මෙහෙම. ඒ කියන්නේ තිර දාන්න පුළුවන් 9ක්. හරි? ඒකෙන් අදහස් කරන්නේ නවග්‍රහ මණ්ඩලය කියලා කියනවා. right? නවග්‍රහ මණ්ඩලය අදහස් කරන්න එහෙම කරනවායි කියලා කියනවා. බලන්න පොඩ්ඩක් ගොඩක් වෙලාට 9 තමයි තියෙන්නේ මං දන්න තරමින්. බලන්න ඔයගොල්ලෝ ගෙදර තියෙනවනම් බලන්න. සර් මේ ඔව්. ඊට පස්සේ හරි. ඊළඟට තියෙනවා anthem. මොකද්ද මේ anthem කියන්නේ? national anthem නේද? මොකද්ද national anthem කියන්නේ? දන්නේ නැත්නම් ලියා ගන්න. ජාතික ගීය. national anthem කියන්නේ ජාතික ගීය. හරි? ඊළඟට school anthem කියොතින් පාසලේ ගීය. ඊළඟට තියෙනවා welcome. welcome පිළිගැනීම ඉටු කරමින් කතාවක් කරනව නේද? ඒකට කියන මොකද්ද? welcome කියලා ඉතුරු කෑල්ල ඕගොල්ලෝ එහා පැත්තෙන් හොයලා දාන්න ඕන. then after that principles.
principals කියන්නේ විදුහල්පතිතුමාගේ ඊළඟට chief guest කියන්නේ ප්‍රධාන අමුත්තාගේ හරිද ඊළඟට group කියන්නේ කණ්ඩායමක් විදියට කරන මොකක් හරි වැඩක් තියෙනවා ඊළඟට folk කියන්නේ මොනවද පුතේ folk කියන්නේ නිකන් ගැමි ආරයට යන මොකක් හරි එකක් තියෙනවා හරිද ඊට පස්සේ ඉස්සනක් තියෙනවා of annual progress report මොනවද progress report කියන්නේ ඔයගොල්ලන්ට දෙන්නේ ටර්ම් එක අවසානයේ මොකද progress report එක ප්‍රගති වාර්තා ඔව් ප්‍රගති වාර්තා වාර්ෂික ප්‍රගති වාර්තා දෙනවා ඊට distribution කියන්නේ බෙදලා දෙනවා of මොනවද තියෙනවා ඊළඟට තියෙනවා of thanks ඒ කියන්නේ උතන අදහස් කරන්නේ පිළිගැනීම කතාව ඉස්සෙල්ලා කළානේ අන්තිමට අපි කරනවා මොකද්ද ස්තුති කතාව හරිද ඊළඟට තියෙනවා දරුවනේ anthem කියලා ආපහු සාමාන්‍යයෙන් වැඩසටහනක් අවසන් කරන්න අපි මොන anthem එකෙන්ද මොකෙන්ද ඇඩ්‍රස් කියලා දෙකක් තියෙනවනේ. ඔව් පුතේ දෙකක් එන ඕකේ මට මතක හැටියට බලන්න පොඩ්ඩක්. මොකද උතන කතා දෙකක් කරනවා කට්ටිය. හරි. බලන්නකො එක දෙකක් එනවා උතන. රයිට් දැන් කල් ඉවරයිද? තාම කරනවද? ඉවරයි සර්. ඉවරයි. රයිට් එහෙනම් දරුවනේ කියන්න මට පළවෙනි එකට එන්න ඕන මොකද්ද? මොකද්ද පළවෙනි එකට එන්න ඕන? හරිම ලේසි. ඔව් කියන්නකෝ මොකද්ද? flags ඒ කියන්නේ ජාතික කොඩියයි පාසලේ කොඩියයි එසවීම. ඊළඟට පුතේ රිලිජියස් මොකක්ද දෙන්න ඕන? observances නේද? observances. අපි මොනවා හරි තව මේ observe කියලා කියන පුතේ හොඳට ගවේෂණය කරනකොටත් කියනවා. හරිද? මොනවා හරි දෙයක් ගවේෂණය කරනකොට කියන observe කියලා. හරි? right. ඊළඟට light in the මොකක්ද දෙන්න ඕන? oil lamp. right. ඊට පස්සේ මොකද්ද මොන anthem එකද? මොකද්ද ඊළඟට? school anthem. පාසල් ගීය. ඊළඟට මොකද්ද? welcome මොකක්ද දෙන්න ඕන? speech. welcome speech එක. පිළිගැනීමේ කතාව මේ වචන දැනගන්න ඉගෙන ගන්න. right. ඊළඟට principals මොකක්ද දෙන්න ඕන? principals මොකද්ද? සර් ප්‍රින්සිපල් ස්පීච් හරියන්නේද? welcome එක තමයි පුතේ යන්නේ welcome speech. ඊළඟට principals address. ඒ කියන්නේ විදුහල්පතිතුමාගේ කතාව කියන එක. right. ඊළඟට chief guest කියන්නේ ප්‍රධාන අමුත්තගේ එයාගේත් කතාව address. ඊළඟට මොකක්ද දෙන්න ඕන? group අපිට ඕන නම් singing දාන්න පුළුවන් group singing කණ්ඩායමක් විදියට ඔව් ගොඩක් වෙලාවට මෙතන group singing කියන එක තමයි ගැලපෙන්නේ හරිද group singing කණ්ඩායම් ගීතයක් මොකක් හරි ඊළඟට folk dance එකක් මොකක් හරි අපි හිතමු සම්ප්‍රදායික නැටුමක් නේද මොනවා හරි අපි හිතමු ඒකට ගැලපෙන විදියට නැටුමක් මොකක් හරි හරිද ඊළඟට මොකක්ද දෙන්න ඕන ඊළඟ එක distribution නේද distribution of annual progress reports ප්‍රගති වාර්තා බෙදීම ඊට පස්සේ 11 වෙනි එක distribution of මොකක්ද දෙන්න ඕන prices තෑගි බෙදීම බෙදා දීම ඊළඟට මොකක්ද දෙන්න ඕන ඊළඟට vote of thanks ඊළඟට last one සර් 10 වෙනි එකට උත්තරේ මොකද්ද? 10 වෙනි එකටද 10 වෙනි එකට පුතේ distribution මේ තියෙන්නේ
right දැන් මම ඔන්න ආනවා දන්න දරුවෙක් කියන්න ඕන නෑ අන්තිම එකට මොකද්ද? අන්තිමට national anthem සර් ඔව් 12 වෙනි එකට 11 වෙනි එකටයි 12 වෙනි එකටයි කියන්නකෝ. 11 වෙනි එකට එන්නේ පුතේ prizes කියන එක 12 වෙනි එකට vote vote last one is national anthem හරිද right now I would like to ask a question from you right now imagine you are supposed to deliver a speech so you have to get the permission from the audience so I would like to ask from you how to get the permission if one of you aware of this please let me know කවුරු හරි කෙනෙක් මොකක් හරි ඔයාලට කතාවක් කරන්න වෙනවා කොහොමද අපි අවසර ඉල්ලන්නේ මේකත් මේ ගාම ඉගෙන ගමු දන්න දරුවෙක් ඉන්නවා නම් මට මයික් එක ඔන් කරලා කියන්න ඉක්මනට මම දෙන්නම් අවස්ථාව ඉක්මනට කියන්න කවුරු හරි දන්න කෙනෙක් අපි හිතමු ඔයාට දැන් ඉස්කෝලේ Give chance for do speak about my school. මට කියන්න ඉස්සෙල්ලා පුතේ නම කවුද කියන්නේ කියලා හසන්දිද Oh sir, කියන්න බලන්න හයියෙන් කියන්න let me give a chance. මුලින් මෙහෙම කිව්වොත් හරිද මුලින් මෙහෙම කිව්වොත් ඒක ගැලපෙන්නේ Good නැහැ නේද afternoon. Good morning. හරි එක්කෙනෙක් කියන්න මට නම කියලා කවුද කියන්නේ කියලා මම කියන්න කවුද නම කියන්නකෝ මට දිලුමි. දිලිනි කියන්න පුතේ Good evening. ඔව් Dear friends, dear teachers, our friends, our ඔව් කියන්න තව ටිකක් තියෙනවා parents, ඔව් and uncles, aunties. right අපි බලමු එහෙනම් අපි අහමු තව එක දරුවෙක්ගෙන් අහනවා හරිද මම කියන්න. කවුද Good evening. කවුද කියන්නේ තසිත් කියන්න තසිත් Good morning, dear teachers, my friends, uncles and aunts, and dear parents. Please give me a chance for speech to my school. right හරි චුට්ටක් අපි තව වෙනස් විදියට දරුවෙක් කියනද බලමු අනුකි කියන්න බලන්න අනුකි කියන්න බලන්න පුතේ Good morning, dear teachers and my dear friends. I am going to speak about my school. right good හොඳයි Taruli what about you Good evening, dear teachers, dear friends, dear parents and uncles and aunties. Please give me a chance for speech my school. හරි කමන්නේ Good morning to you all. හරි පුතේ දැන් ඔන්න මම පොඩි අයිඩියා එකක් වෙනස් එකක් තියෙනවා. කාගේද මගේ මගේ කියන්න නම කියන්න තේරුණේ හසන්දි. හසන්දි කියන්න Good morning to you all. Now I start speech about my school. හරි ඒකෙත් පොඩි වැරද්ද තියෙනවා හරි අපි බලමු මෙන්න මෙහෙම දැන් ඔන්න මෙන්න මෙහෙම අයිඩියා එකක් ගන්න පුතේ දැන් ඕගොල්ලෝන්ට ස්පීච් එකක් දෙන්න තියෙන්නේ අපි හිතමු ඕගොල්ලෝගේ සමහරට පන්තියේ වෙන්න පුළුවන් ස්කෝලේ වෙන්න පුළුවන් ඉස්සෙල්ලා ඔයා ගියයින් පස්සේ හොඳට බලන්න ඔයාගේ ඉන්න ඔඩියන්ස් එක මොකද්ද බලන්න ඕන ඔයා දැන් කතා කරන්න යන ඔඩියන්ස් එක බලන්න එතකොට ඔයාගේ ඔළුවට අයිඩියා එකක් එන්න ඕන හරිද එතන ඉන්න right distinguished guest කවුද එතන ඉන්න සම්භාවනීය පුද්ගලයා අපි ඒක Chief guest. මේව කරගන්න ඕන අපි හිතමු දැන් ඕගොල්ලෝ යනකොට ඔතන ඉන්නවා කියලා ස්වාමීන් වහන්සේ කෙනෙක් පූජකතුමෙක් හරිද අපි එහෙනම් ඉස්සෙල්ලම අවසර ගන්න ඕන කාගෙන්ද පූජකතුමාගේ. ඔව් එතන ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉන්නවා අපි ස්වාමීන් වහන්සේගෙන් තමයි අවසර ගන්න ඕන එහෙනම් කොහොමද ස්වාමීන් වහන්සේගෙන් අවසර ගන්නෙ කොහොමද ගන්නේ කියන්නේ honorable Thera. ඔව් ඒකත් හරි නැත්තම් මෙන්න මෙහෙම පුරුදු වෙන්නකෝ මේකත් ලේසි
ඔයගොල්ලෝගේ මට්ටමින් ලේසි එකක් මම කියලා දෙන්නම්. හරිද? ඔයගොල්ලන්ට කියන්න පුළුවන් reverence මොකද කියන්නේ? reverence කොහොමද කියන්නේ? reverence ලියන්න දන්නේ නැත්නම් ලියා ගන්න. reverence කියලා කිව්වන් පස්සේ කවුරු හරි පූජකතුමෙක් ඉන්නවා නම් හරි. හරි? සර් චිත්‍රපටි වල තියෙන රෙවරන්ට් මදර් ඔව්. දැන් අපි හිතමු දැන් මේ මෙතන දැන් මේ අපි හිතමුකෝ දැන් මේ ජනාධිපතිතුමා හැමතැනම දැන් ඇවිදිනෝනේ. දැන් හිතන්න ඕගොල්ලෝ ඉස්කෝලේටත් ඇවිල්ලා. හරිද? He has come to your school. So he's in front of you. දැන් ඔයගොල්ලෝ ඉස්සරහා ඉන්නවා. දැන් කොහොමද ඊට පස්සේ ජනාධිපතිතුමාගෙනුත් අවසර ගන්න ඕන. කොහොමද අවසර ගන්න? කොහොමද කියන්නේ? Reverend sir, President, Mr. God. ජනාධිපතිතුමා ගැන යනකොට රෙවරන්ස් සර් කියන්නේ නැහැ. හොඳද? රෙවරන්ස් සර් කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙක් කවුරු හරි පූජකතුමෙක් ඉඳියනම් රෙවරන්ස් සර් කියලා කියනවා. ඊළඟට හදිස්සියේ ජනාධිපතිතුමා වෙලා ඉඳියනම් මොකෝ කියන්නේ? දැන් කතා කරන්නනේ යන්නේ දැන් කියම අවසර ගන්න එපා. මේක ඉගෙන ගන්න හොඳයි. President. දැන් මෙන්න මෙහෙම කියන්න. දැන් ඇමරිකාවේ වගේ කට්ටිය President. කොහොමද පුතේ ඇමරිකාවේ වගේ කට්ටිය නම් කිසි කතාවක් නැහැ කෙලින්ම කියන්නේ මිස්ටර් ප්‍රෙසිඩන්ට් කියලා. හරිද? ඒ කට්ටිය කියන්නේ මිස්ටර් ප්‍රෙසිඩන්ට්. උනාට අපි එහෙම කියන්නේ නැහැ. අපි කියන්නේ ඊට වඩා ගරුත්වයක් දීලා අපි කියන්නේ his. එහෙම නැත්නම් her. එතන දැන් අපි පාවිච්චි කරන්නේ his කියන එක. මොකද දැන් අපේ ජනාධිපතිතුමා විදිහට ඉන්නේ පිරිමි කෙනෙක් හින්දා අපි පාවිච්චි කරන්නේ his කියන එක. his ඊළඟට අපි කියනවා excellency. His excellency ඊළඟට අපි නම කියනවා. ඊළඟට මෙතන තව එකක් දාන්න පුතේ ස්ක්වයර් කියලා. His excellency ස්ක්වයර් කියලා නම දාලා the president of කියලා මෙතන නම දාලා the president of හරි democratic socialist republic of Sri Lanka. ඒක ටිකක් දිගයි. මම මේ ඔයගොල්ලෝ නිකන් දැනුවත් කරන්න විතරයි මේක නිකන් දැනුවත් කරන්න. ඔයගොල්ලන්ට අලුතෙන් දෙයක් උගන්වන්න ඕනින්ද කියලා දුන්න එච්චරයි. හරි හරි එක්සලන්සි Reverend sir කියන්නේ මොකක්ද? ඔඩ අහන් ඉන්නකෝ his මෙහෙමයි පාවිච්චි කරන්නේ his or her excellency. මෙතන අපි පිරිමි කෙනෙක් ඉන්නවා his පාවිච්චි කරනවා. දැන් අර චන්ද්‍රිකා කුමාරතුංග වගේ මේ කාන්තා කෙනෙක් ඉඳියා නම් පාවිච්චි කරන her. ඊළඟට excellency esquire ඊපස්සේ නම ලියලා the president of democratic socialist republic of Sri Lanka. ඔන්න ඔහමයි කියන්නේ. right. ඊට පස්සේ දැන් මේ ඇති. දැන් මේක කතා කරන්න ගියොත් අපේ වෙලාව යනවා. ඊට පස්සේ අපි හිතමු ඔතන ඉදියොත් the principal තේරුම මොකද්ද? Sir Reverend sir කියන එකේ Reverend sir කියන එකේ පුතේ පූජ්‍යකතුමෙක් ආමන්ත්‍රණය කරන්න මේ පාවිච්චි කරන්න Reverend sir කියලා තමයි කියන්නේ. හරිද? right. පූජ්‍ය පක්ෂය කියන එක තමයි Reverend කියන එකේ අදහස. right. ඊළඟට the principal, dear teachers, ඊළඟට අපි හිතමු දෙමව්පියන්ත් ඉදියොත් dear parents, ඊළඟට ඔයගොල්ලෝගේ යාළුවනේ ඊළඟට ඉදියොත් ඉන්නේ and my dear friends. හරි? I'm going to speech about right. අපි ඔන්න දැන් එහෙනම් පටන් ගමු කියන්න. Reverend sir, the principal, dear teachers, dear parents, and my dear friends. My dear friends. ඊට පස්සේ අපිට ඕනනම් කියන්න පුළුවන් today මම ලේසිම ටිකක් කියන්නේ හොඳේ. Today I'm going to speech about before you. Today I am before you. මේ ඔයගොල්ලන්ට පාවිච්චි කරන්න පුළුවන් ලේසිම විදියක් කියන්නේ. Today I am before you. අද මම මේ ඔයගොල්ලෝගේ ඉස්සරහා ඉන්නේ. Right? To speak a few words. A few words
to speak a few words. වචන කීපයක් කතා කරන්න. On කියලා ඔයගොල්ලෝ කතා කරන දේ ලියන්න. On my school, on my country. දෙයක් අහන්නද? හරි. දැන් කතාවක් කරනවා නම් තමයි කියන්නේ to speak a few words කියලා. අපි හිතමු ඕගොල්ලෝ ගිහිල්ලා මේ නිකන් කතන්දරයක් කියන්න කියලා හදන්නේ මේක. එහෙනම් කොහොමද කියන්නේ? ඒකත් ලියා ගන්න පුතේ to relate a story. To relate a story. කියන්නේ කතාවක් කියන්න. අපි දැන් සමිතියක නම් ගිහිල්ලා කතාවක් කියනෝනේ. To relate a story කියන්නේ කතාවක් කියන්න. අපි හිතමු කවියක් කියන්න ආවේ. To recite a poem. හරි? ඊට පස්සේ අපි සින්දුවක් කියන්න ආවේ. To sing a song. හරි? ඊළඟට මොකක් හරි නැටුමක් ඉදිරිපත් කරන්න. To perform. අපි හිතමු සම්ප්‍රදායික නැටුමක්. මම තව වචනයක් කියගන්න. Traditional dance. To perform a traditional dance. කියන්නේ සාම්ප්‍රදායික නැටුමක් ඉදිරිපත් කරන්න තමයි මම මේ ආවේ. හරිද? සරලයි නේද? ඕගොල්ලෝගේ මට්ටමින් පුතේ ඔහොම අවසර to relate a story කියන්නේ කතාවක් කියන්න. මත් හරිද? කතාවක් පවත්වන්න කියනවා නම් මෙන්න මෙහෙම to deliver a speech. එහෙමත් පුළුවන් to deliver a speech. To deliver a speech කියන්නේ කතාවක් පවත්වන්න. හරි? To relate a story කියන්නේ කතාවක් කියන්න මොනවා හරි ඔය කතන්දරයක්. To recite a poem කියන්නේ කවියක් කියන්න. To sing a song කියන්නේ ගීතයක් ගායනා කරන්න. To perform a traditional dance කියන්නේ සම්ප්‍රදායික නැටුමක් ඉදිරිපත් කරන්න. To deliver speech කියන්නේ කතාවක් පවත්වන්න. හරි? ඒවා ලියා ගන්න පුතේ මේ ඕගොල්ලන්ට වැදගත් වෙයි. ඒකයි මේවා කියලා දෙන්නේ. හරි. ඒවා අමතර දේවල්. අවසර ගනිද්දි everybody කියලා කියන්න පුළුවන්ද? පුළුවන්. කෙලින්ම ඕගොල්ලන්ට කියන්න පුළුවන් good morning everybody. නැත්නම් good afternoon everybody. Good evening everybody. එතකොට සියලු දෙනාගෙන්ම අවසර ගත්තා වගේ. Right? Today I am before you to speak a few words on කියලා අපි හිතමු my country මගේ රට ගැන පොඩි වචන කීපයක් කතා කරන්නයි ආවේ. ඕගොල්ලෝගේ මට්ටමින් ඇති. තව ඕගොල්ලෝ තව ලොකු පන්ති වල යනවා ඊට වඩා ලොකු දේවල් කතා කරලා මේවා තව ටිකක් ලස්සන කරලා දැන් පුළුවන්. හරි? දැන් ඕගොල්ලෝගේ මට්ටමින් ඔය ඇති පුතේ. හරි. right. හරි මේ ටිකත් ලියා ගන්න ඇති right ඊළඟට අද ඔයගොල්ලන්ට කරන තාම වැදගත් පාඩම තමයි has කියන එකයි have කියන එකයි had කියන එකයි පෙරලා ගන්න දෙවෙනි පිටුවට මේවා ඔයගොල්ලෝ දන්න දෙයක් හරි මේක අපි ටිකක් ඉක්මනට කරනවා මට මේකේ has have had කියන එකේ ඔයගොල්ලන්ට අලුත් දෙයක් තියෙනවා අන්න ඒක තමයි කියලා දෙන්න ඕන අනිත් ඒවා ඔයගොල්ලෝ දන්නවා right පෙරලා ගන්න දෙවෙනි පිටුව හරි දෙවනි පිටුව පෙළ ගන්න සියලුම දෙනා සර් පොඩ්ඩක් අයින් වෙන්න. හරි. තේරුම මොකද්ද? Turn to page number 2. Then you can see has have had. Right? දැන් කියවන්න ඉක්මනට හොඳට කියවන්න ඉක්මනට. ඔකේ තියෙන වාක්‍ය ටිකක් තියෙනවා. හරි. මෙතන අපි කතා කරන්නේ has have had කියන එකේ right about the position. Position කියන්නේ පුතේ අයිතිය ගැන කියන ඒවා ගැන. මේක මේ ක්‍රියාපදේ main verb එක තමයි අයිතියක් හඟවන දේ ගැන කියන එක. හරිද? අන්න ඒක ගැන තමයි අපි ඉස්සෙල්ලා කතා කරන්නේ. අනිත් ඒවා ඕගොල්ලන්ට perfect tenses ගැන කියලා දෙනකොට තමයි කියලා දෙන්න තියෙන්නේ. right බලමු එහෙනම් has have had can be used to show position. position කියන්නේ පුතේ අයිතිය. අයිතිය හඟවන්න පුළුවන් has have had කියන එක දාලා. right? ඊළඟට has have කියන එක දාන්නේ අපි
present tense එකේ වර්තමාන කාලෙදී තියෙනවා කියන්න පුළුවන් has කියන එකයි have කියන එකයි දාලා. right. has කියන එක දාන්නේ ඔයගොල්ලෝ දන්නෝ මොකක් එක්කද? මොනවා එක්කද? මොකක් එක්කද දාන්නේ has දාන්නේ? singular ඒවත් එක්ක. have දාන්නේ plural ඒවත් එක්ක. plural එකත් එක්ක. right. ඊට පස්සේ had කියන එක තමයි past tense එක. has have කියන එකේ past tense එක අතීත කාලේ තිබුණයි කියන්නේ. එතකොට දෙකටම දාන්නේ ඒ had දෙකේ කියන එකද? ඔව් had කියන එකේ ඒක වචන බහුවචන ભેදයක් නැහැ. කොම් පාවිච්චි කරන්න පුළුවන්. right. ඔන්න බලන්න මේකේ තියෙනවා ඒ උදාහරණ විදිහට she has a new frock. she has a new frock කියන්නේ ඇයට තියෙනවා අලුත් ගවුමක්. they have a large garden. they have a large garden කියන්නේ මොකද්ද? ඔවුන්ට තියෙනවා විශාල වත්තක් තියෙනවා. ඊට පස්සේ we had a house in Colombo. then what is the meaning? we had a house in Colombo. අපිට අපිට කොළඹ ගෙයක් තිබුණා. ඒ කියන්නේ දැන් අපිට කොළඹ ගෙයක් නැහැ කියන අදහස. තිබුණා කියන අදහස. හරිද? right. තේරුණාද? තේරුණාද? right. මම එක එක්කෙනාගෙන් අහන්නද වාක්‍යයක් දෙකක්? දෙන්නෙක්ගෙන් විතර අහන්න. right. බිගුනි කියන බලන්න මට කාර් එකක් තිබුණයි කියලා කොහොමද කියන්නේ? කො බිගුනි? සර් මම කියන්නම්. කියන්න බලන්න කවුරු හරි. I had a car. I had a car. හරිම ලේසි. විනෝදි කියන බලන්න මට තියෙනවා අලුත් බයිසිකලයක්. I had a bicycle. මට තියෙනවා දැන් කියන්නේ තියෙනවා. I has a bicycle. have a new bicycle. I have a new bicycle. very good. right. ඔන්න බලන්න දරුවනේ දැන් has කියන එකයි have කියන එකයි present tense එකේ had කියන එක අතීත කාලේ ඒක දන්නවා. ඊළඟට බලන්න මේකේ තව විදියක් මම කියලා දෙනවා. හරිද? තව විදියක් කියලා දෙනවා. ඊට ඉස්සෙල්ලා ඊළඟට මේකේ නෙගටිව් එකයි ඒකත් කියලා දෙනවා. right. ඔන්න බලන්න දරුවනේ පළවෙනි එකේ ඔයගොල්ලෝගේ උදාහරණේ තියෙනවා she has a new frock. මොකද්ද මේකේ තේරුම? she has a new frock. ඇයට තියෙනවා අලුත් ගවුමක්. ඔව් ඇයට තියෙනවා අලුත් ගවුමක්. දැන් මට මං හදන්නේ මේකේ පුතේ නැහැයි කියන්න. ඒ කියන්නේ මම මේකේ නෙගටිව් එක කියන්න හදන්නේ. හරිද? නෙගටිව් කියන්නේ නැහැයි කියන්නේ. එහෙනම් කොහොමද අපි කියන්නේ ඇයට අලුත් ගවුමක් නැහැ? කොහොමද කියන්නේ? He hasn't a new frock. ඊට වඩා හොඳ විදියක්. ඊට වඩා හොඳ විදියක් කියන්න. මෙන්න He මේක. hasn't a new frock. ඔව් ඊට වඩා හොඳ විදියක් අපි බලමු. හරිද? මෙන්න මේ විදියත් අහගන්නකෝ. හරි. මෙන්න අහන් ඉන්න. she අපි කියනවා මෙන්න මෙහෙම does not have කියන බලන්න ඔක්කොමලා she does not have she does not have. she does not have He does කියන not have a new frock. ඇයට නෑ කියන එක she does not have a new frock. හරිද? දැන් එහෙනම් She කියන්න doesn't have a new frock. she does not have a new frock. ඇයට අලුත් ගවුමක් නෑ. දැන් මෙතෙන්දී නැහැයි කියන්න අපි පාවිච්චි කරා. හරිද? මොකද්ද? මෙන්න මේ does not ඇවිල්ලා ඊට පස්සේ have කියන එක ආවා. තේරුණාද? දැන් මේ ආවේ මොකක් එක්කද? මේ has කියන එකත් එක්ක. ඒක වචනේවත් එක්ක අපි දැන් මෙහෙනම් does not have කියන එක. right. බහුවචනේවත් එක්ක මොකද්ද කියන්නේ? I දැම්මොත් නැත්නම් අපි we කියන එක දැම්මොත් අපිට නැහැයි කියන්නේ කොහොමද එහෙනම්? we Did not do have. not have. Do not have. we do not have. sorry? A new. ආන්ගෙන් ඉස්සෙල්ලා දැන් වර්තමාන කාලය ගැන ඉස්සෙල්ලා කතා කරන්නේ. හරිද? එහෙනම් we do not have කියන්නේ අපිට නැහැ. we do not have කියන්නේ මොකද? අපිට නැහැ. we do not have a large house. අපිට ලොකු ගෙයක් නැහැ. සර් මට සිග්නල් කට් වුණා. දැන් ඔව්. ආවේ. ඔව්. මොකද දැන් කරන්නේ? පුතේ මේ has කියන එකයි have කියන එකයි had කියන එකයි ගැන කතා කරන්නේ. ටියුට් එක අරගෙන දෙවෙනි පිටුව පෙරලා ගන්න. පිටුව පෙරලාගෙන අලුත් ටියුට් එකද සර්? ඔව් ඔව් මේක ටියුටෝරියල් 2 එක හොඳයි. මෙන්න මේක. එන්න මේ ටියුට් එක. Thank you sir. welcome. right. දැන් බලන්න පුතේ එහෙනම් ඔකේ තියෙනවා she has a new frock. she does not have a new frock. she doesn't have a new frock. මොකද doesn't කියන එක කියන්නේ
මේ does not කියන එක කෙටි කරලා. හරි. doesn't කියන්නේ මේ does not කියන එක කෙටි කරලා. තේරුණාද? right. එහෙනම් කොහොමද කියන්නේ ඔහුට නෑ අලුත් බයිසිකලයක් කියලා කොහොමද කියන්නේ? ඔහුට අලුත් බයිසිකලයක් නෑ. කවුරු හරි කියන්න බෑ ඉක්මනට. He does not have a new bike. he does not have a new bicycle. He New does not have a bicycle. new bicycle. තේරුණා නේද? right. ඊළඟට බලන්න මේක දෙවෙනි එකේ තියෙනවා we have a vacation in April. We have a vacation. අපිට නිවාඩුවක් තියෙනවා අප්‍රේල් මාසේ. ඊළඟට ඒකේ නෙගටිව් එක මම දැන් කිව්වා නේද? we නම් දාන්න වෙන්නේ do not have කියන එක. කොහොමද කියන්නේ? We do not have a vacation in April. කියන කටහල්ල කියන ඔක්කොමලා කියන්න ඕන. We do not have vacation In April. We do not have a vacation in April. ඊළඟට අපි ඒක කෙටි කරලා කියනවා we don't have a We vacation don't have a vacation in April. We don't have a vacation in April. හරිද? right. Sir, ඊළඟට don't නෙමෙයිනේ මේකේ දාලා තින්නේ. මොකක්ද Did තියෙන්නේ? not නේ. ඒක තියෙන අන්තිම එකේ ඉන්නේ තුන්වෙනි එකේ ඉන්නේ මං කියන්නේ දෙවෙනි එක ගැන. හරි? We don't හරි sir. have a vacation in April. ඒ තුන්වෙනි එකේ නේ තියෙන්නේ. දැන් තුන්වෙනි එක ගැන තාම අපි කතා කරන්නේ නැහැ. ඔන්න මේක විදියක්. හරිද? මේක විදියක්. දැන් මං කිව්වනේ ඔයගොල්ලන්ට මං තව විදියක් කියලා දෙනවා කියලා. හරි? දැන් ඔන්න අනිත් විදියත් කියලා දෙනවා. හරිද? ගොඩක් මේ බ්‍රිතාන්‍ය ජාතිකයෝ මේක පාවිච්චි කරන මේ විදියට. right. ඔන්න මං කියන මෙහෙම. I have a car. මොකද්ද මේකේ තේරුම? කියන්නේ ඉක්මනට කියන්නේ. I have a car. මට කාර් එකක් තියෙනවා. I have a car කියන්නේ මට කාර් එකක් තියෙනවා. මං ඊට පස්සේ දරුවනේ මම මෙන්න මෙහෙමත් කියනවා. මේ I have කියන එක මං කෙටි කරලා I've කියනවා. මං කියන I've got a car. got එක දාන්න. කාර් එකක් ගත්තා. නෑ ගත්ත නේ මම මේකේ කාර් එකක් ගත්තා. මේකේ තේරුමත් පුතේ මට කාර් එකක් තියෙනවා. I have a car කිව්වත් හරි I've got a car කිව්වත් හරි. දෙකේම තේරුම කාර් එකක් තියෙනවා. තේරුණාද? I have got එකක් කියන්න පුළුවන්ද? පුළුවන් ඊට වඩා ලේසියිනේ අපි මේවා ගොඩක් වෙලාට ස්පීච් එකේදී කතාවේදීනේ පාවිච්චි වෙන්නේ. කතාවේදීනේ. එතකොට අපි පුළුවන් තරම් කෙටි කරලානේ කතා කරන්නේ. එතකොට අපි කියන I've got a car. කොහොම කියන්නේ? I've got a car. කියන කටහල. I've got a car. I've got a car. Very good. right. I got ඊළඟට මෙහෙම ඔන්න අපි මෙහෙම කියනවා. Thoroughly has a violin එක. thoroughly ගාව තියෙන violin එකක්. කොහොමද කියන්නේ? thoroughly has thoroughly has a violin. අහන් ඉන්න. දැන් මේකත් අපිට පුළුවන් මේ විදිහටම කියන්න. thoroughly හරි මෙතන thoroughly has කියන එක මේ කෙටි කරලා තියෙන්නේ. හරිද? thoroughly got a violin. හරි. මේ thoroughly has got a violin කියන එක මම කෙටි කරා. thoroughly got a violin. තේරුණාද? ඔන්න ඔය විදිහට පාවිච්චි කරන්න පුළුවන් තසි. හරි? right. එහෙනම් කියන්න බෑනේ නම් ඔන්න තව විදියක්. I have a car වෙනුවට මට කියන්න පුළුවන් කොහොමද? I've got a car. උජිනි කියන්න කොහොමද කියන්නේ දෙවෙනි විදියට? උජිනි I've got a car. Got a car. කියන්න බෑනේ නම් තරුලිට වයලින් එකක් තියෙයි කියලා. Taruni got a violin. Very good. Very Violin. good. ඔන්න ඔය දෙවිදියෙන් පාවිච්චි කරන්න පුළුවනි. ඊළඟට දරුවනේ හරි. දැන් ඔන්න මේක හරි. දැන් නෙගටිව් එකේත් මේක පාවිච්චි කරන හැටි මම කියලා දෙන්නම්. හරිද? නෙගටිව් එකේදීත් මේක පාවිච්චි වෙනවා මෙන්න මේ විදිහට. right. මෙන්න මෙහෙම. haven't got, hasn't got. මොකද පුතේ? haven't got, hasn't got. කියන කටහල්ල haven't got, hasn't got. ඔව්. අපි ඉස්සෙල්ලා කිව්වේ don't have, doesn't have නේ. ඒකත් පුළුවන්, මේකත් පුළුවන්. don't have, doesn't have.
ඉතින් ඕගොල්ලන්ට හරි ලේසි. එහෙනම් කොහොමද කියන්නේ? මට කාර් එකක් නැහැ. කොහොමද කියන්නේ මේක දාලා කියන්නේ? කියන්නේ I haven't got a car. කියන කටහඬ කියන්නේ. I haven't got a car. I haven't got a car. ඔව්. ඊළඟට තරුලිට වයලින් එකක් නැහැ. Totally hasn't got a violin. Taruli hasn't got a violin. Taruli hasn't got a violin. ඒ විදිහටම කියන්න පුතේ. මට කාර් එකක් නැහැ. don't have දාලා කියන්නේ. I don't have a car. තරුලිට වයලින් එකක් නැහැ. Thoroughly doesn't Doesn't have a violin. Taruli doesn't have a violin. හරිද? ඉතින් ඔන්න ක්‍රම දෙකක් කියලා දුන්නා. But Anuki has a violin. I can see it right now. Right. Right. ඔන්න බලන්න පුතේ ඊට පස්සේ තියෙනවා in questions. In questions කියන්නේ Taruli also has a violin. Right. Right. In questions, do, does, did precede the subject and have after the subject of the sentence. ඒ කියන්නේ දැන් කියලා දීපු එක do, does කියන එක වාක්‍ය මුලට ඇවිල්ලා ඊට පස්සේ have කියන එක එනවා. Right. ඔන්න බලන්න උදාහරණයක් තියෙනවා. Do you have a car? ඊට පස්සේ does she have a driving license? Does she have a driving license? ඇයට driving license එකක් තියෙනවද? ඊට පස්සේ ඒක අතීත කාලේ තමයි තියෙන්නේ. Did you have a party last night? ඊයේ වාට පාටියක් තියුණාද? Right. ඊට පස්සේ බලන්න learn the following structure. ඔන්න structure එක හොඳට ඉගෙන ගන්න. මේවා කතාවට ඔයගොල්ලෝගේ ස්පීච් එකට ඉතාම වැදගත්. බලන්න පළවෙනි එක have you got කියන කටහැල්ල කියන්න. කියන්න. Have you got? Have we got? Have I got? Have they got? Has she got? Has he got? Has it got? Has doesn't got? ඔන්න ඔය විදිහට දරුවනේ ප්‍රශ්න හදන්න පුළුවන් ප්‍රශ්න අහන්න පුළුවන්. ඔයාට කාර් එකක් තියෙද කියලා එහෙනම් කොහොමද දාන්නේ? කියන්න බලන්න. කියන්න මෙතන මම ලිව්වේ නෑ. Have you got a car? කටහල කියන ඔක්කොමලා. Have you got a car? ඔව්. එහෙම නැත්නම් දරුවනේ තව විදියක් තමයි do you have a car? කොහොමද කියන්නේ? Do you have a car? දැන් ඔන්න විදි දෙකක් කියලා දුන්නා. විදි දෙකක් කියලා දුන්නා. ඔයාලට කාර් එකක් තියෙද කියලා. එකක් තමයි have you got a car? එහෙම නැත්නම් do you have a car? ඔන්න මම දෙකම ලියන්නම්. ඔන්න පළවෙනි එක have you got a car? එහෙම නැත්නම් do you have a car? Do you have a car? Right? ඊළඟට අපි හිතමු එය ගැන කතා කරන්න ඕන. අපි හිතමු ඒක වචන දෙයක් ගැන කතා කරන්න ඕන. අපි කියනවා has she got an umbrella? ඇයට කුඩයක් තියද? එහෙම නැත්නම් does she have an umbrella? හරිද? right කියන්නේ නේද? සියලු දෙනාම have you got a car? කියන්න. Have you got a car? Do you have a car? Oh, ඊළඟට has she got an umbrella? Does she have an umbrella? Does she have an umbrella? හරි මේ වාක්‍ය හතර ඉක්මනට ලියා ගන්න. මේ පැටලෙන හින්දා ඉක්මනට ලියා ගන්න ඕගොල්ලෝ. ඉක්මනට ලියා ගන්න. ඉක්මනට ලියා ගන්න. ග්‍රාමර් පොතේ ලියා ගන්න. ලියා ගන්න question කියලා.
ඒක පේන්නේ ඒක question පේන්නේ KWESTIO එනද මෙහෙල් ලියන්න ඊළඟට මම නෙගටිව් එක සම්බන්ධ වාක්‍ය දෙකකුත් ලියන්නම්කෝ මෙතන නෙගටිව් සර් පේන්නේ හරිය. හරි මෙහාට ගිහලා පළවෙනි ලියන්න වචනේ පේන්නේ. හරි ඔයගොල්ලෝ මේ ටික ලියා ගන්න මම ඊට පස්සේ ලියන්නම් මෙතන මුල් දෙක ලිව්ව නේද ඔව් සර් හරි I don't have a car I haven't got a car she doesn't have a pet at a සුරතලෙක් නෑ she hasn't got pet she hasn't got a pet මේ නෙගටිව් එක පුතේ නැත්නම් අනර්ථ කියන්නේ හරි ඔය විදි දෙකටම ඉගෙන ගන්න ඔකට ඔයගොල්ලන්ට හරි ලේසි දැන් ගොඩක් කට්ටිය මෙතන ෂී දැක්ක ගමන් මෙතන හිතනවා හැ උනේ හැස් වෙන්න ඕන කියලා. එතන හැස් දාන්න බෑ. මෙතන ඩස් කියන එක ආපු හින්දා. මතක තියාගන්න. මෙතෙන්දිත් එහෙමයි. හරි? මෙතන හැස් ෂී හින්දා මෙතන හැස් දාන්නේ නැහැ. වැරදි එහෙම දැම්මොත්. හරි නේද? රයිට්. ඔයගොල්ලෝ බලන්න ඊළඟට තුන්වෙනි එකේ පුතේ. ඒකේ රයිට්. ලියාගෙන ඉවර දරුවෝ ඉක්මනට බලන්න. තුන්වෙනි එකේ මුල් ටික have you got a pencil has she got a bicycle හරිද ඊට පස්සේ ඒකේ අහන්නේ ඔයාලට පෙන්සිල් එකක් පැන්සලක් තියෙනවද ඇයිට බයිසිකල් එකක් තියෙනවද ඊළඟට බලන්න ඒකේ නෙගටිව් තියෙනවා I haven't got we haven't got they haven't got you haven't got she hasn't got he hasn't got it hasn't got Dilanta hasn't got කියලා ඕවා ප්‍රැක්ටිස් කරන්න ගෙදර ඉන්න ගමන් කියනවා I haven't got a bicycle I haven't got a pet නැද්ද කියලා අහන්නේ කොහමද? මොකද පුතේ නැද්ද කියලා අහන්නේ. මේ තියනවද කියලා නෑහුවේ. නෑ මෙතන තියනවද නැහැ. ඉස්සෙල්ලා අපි කතා කරේ question එකනේ තියෙනවද කියලා අහන්නේ question එක. මෙතෙන්දි මේ කතා කරන්නේ නෙගටිව් එකනේ. I haven't got කියන්නේ මට නෑ. මට පැන්සලක් නෑ. යා අහන්නේ ඔව්. දැන් අපි මේ තීද කියලා නේ ඔයාට පෑනක් තීද කියලා නේ ඇහුවේ. ඔව්. මෙයා අහන්නේ ඔයාට පෑනක් නැද්ද කියලා ලියන්නේ කොහොමද කියලා. ඔයාට පෑනක් නැද්ද? එතකොට අහනවා haven't you got? Haven't you got a pen? ඔයාට පෑනක් නැද්ද? ඒක නෙගටිව් question එක විදිහට යන්නේ එතකොට. හරි? right. ඊළඟට බලන්න ඊළඟට තියෙනවා යටින් I haven't got a laptop. I haven't got a laptop. මට laptop එකක් නැහැ. ඊළඟට he hasn't got enough money. එයාට ප්‍රමාණවත් තරම් සල්ලි නැහැ. එයාට ප්‍රමාණවත් තරම් සල්ලි නැහැ. හරි නේද? right. එහෙනම් දැන් ඔයගොල්ලෝට අලුත් දේ තමයි මෙන්න මේව අලුතෙන් එයා හොඳට hasn't got haven't got එයා පාවිච්චි කරන ස්පීච් එකේදී ගොඩක් පාවිච්චි වෙනවා haven't got hasn't got ඔයා ඉගෙන ගන්න හොඳට ඒතර ප්‍රැක්ටිස් කරන්න මේවා ආපහු කියවන්න එතකොට ඕක නිකම්ම පුළුවන් අමාරු දේවල් නෙවෙයි right ඊළඟට දාන්න දරුණ exercise 1 එක fill in the blanks with has have or had එකත් මේ ගාම කියලා දෙන්නම් හරි එතකොට ඒකත් ඉවරයි had එකත් අපි මේ ගාම කතා කරමු had කියන්නේ අතීත කාලය ගැන කියනකොට had කියන එක පාවිච්චි කරන්නේ අතීත කාලය ගැන කියනකොට හරිද right අපි බලමු එහෙනම්
මං සරලම එකක් ගන්නම්. I had a අපි හිතමු house in Kandy. මට නුවර ගෙයක් තිබුණා කියන එක තමයි මේ කියන්නේ. මට නුවර ගෙයක් තිබුණා. හරිද? ඊළඟට දැන් මට කියන්න ඕන පුතේ මේක නෙගටිව් එක. මට නුවර ගෙයක් තිබුණේ නැහැ. එතෙන්දී අපි පාවිච්චි කරනවා did not have කියන එක. නෙගටිව් එකේදී පාවිච්චි කරන්නේ මොකද්ද? did not have කියන කටයල් ඔක්කොමලා did not did not have. have ඔව් එහෙනම් මට ඔව් මට තිබුණේ නැහැ කියන්න. ඔව් did not කියන එක අපිට කෙටි කරාම didn't නේ ලියන්නේ. එහෙනම් මම ලියනවා I didn't have a house in Kandy. තේරුණාද? තේරුණාද? මොකද්ද ආවේ මැදට ආපු වචනේ මොකද්ද? didn't කියන එක. මොකද්ද ආවේ? didn't කියන එක. එහෙනම් කියන්න I didn't have a house in Kandy. කියන කටයල්ලා. I didn't ඔව්. දැන් මේක කියන්නකෝ මට ගොඩක් සල්ලි තියුන්නේ I didn't have I didn't have a lot of money. නැත්නම් I didn't have much money. ගොඩක් සල්ලි තියුන්නේ right. ඊළඟට මේකත් කියන්නකෝ ඇයට. මේකේ එක වචන බහුව වචන ભેදයක් නැහැ. හරිද? අපි හිතමු ඇයට බයිසිකලයක් තිබුණා නම් කොහොමද කියන්නේ? She had a bicycle. දෙකේම had කියන එක තමයි පාවිච්චි කරන්නේ. මෙතනත් had, මෙතනත් had. එහෙනම් ඇයට තිබුණ නැහැ කියන්නත් කොහොමද? She did not. එහෙම නැත්නම් අපි ඒක කෙටි කරාම didn't have a bicycle. බයිසිකලයක් තිබුණේ නැහැ. right. ඒකත් ඉගෙන ගමු මේ ගාම. නැත්නම් ඔක මේ ඔයගොල්ලෝ මේ අපෝ ගැටලුවක් ඇති කරගන්න ඕනේ. ඇයට තිබුණා කියන්නේ කොහොමද? She had. කටල්ල කියන්නේ she had. හරි. ඔහුට තිබුණා නම් කොහොමද කියන්නේ? ඔහුට තිබුණා. He had. He had. ඔයාට තිබුණා. You had. ඊළඟට තසිත්ත තිබුණා. තසිත් had. හරි. අන්න ඒ විදිහට. හරි. තසිත්ත තිබුණේ නැහැ. කොහොමද කියන්නේ? Tasit didn't have. කියන්න. Tasit didn't have. අනුක තිබුණේ නැහැ. Anuki didn't have. තේරුණාද? ඊළඟට අපි කිව්වොත් කේතකට තිබුණේ නැහැ. කේතක didn't have. සිත්මිට තිබුණේ නැහැ. Sydney didn't have. ඊළඟට අපි කිව්වොත් කවුද ධනංජනාට තිබුණේ Dhananjana didn't have. නැහැ. හරි. අන්න ඒ විදිහට දරුවනේ didn't කියන එකත් එක්ක have දාන්න. එච්චරයි තියෙන්නේ. මේක වෙනස් වෙන්නේ නැහැ. didn't have. හරිනේ? right. එහෙනම් මේ තියෙන්නේ did not have කියන එක කෙටි කරලා අපි කිව්වා didn't have කියලා. ඒක වචනද බහුව වචනද කියලා වෙනසක් නැහැ. දෙකටම පොදුයි. හරි. දැන් එහෙනම් ඔයගොල්ලෝ දන්නවා ඒකේ නෙගටිව් ෆෝම් එකත් හදන්න. දැන් අපි ඒකේ ප්‍රශ්නය හදන හැටිත් කියලා දෙනවා. ඒකත් හරිම ලේසි. හරි? ඒකෙදි දරුවනේ did කියන එක ගන්න වාක්‍ය මුලදී. ඔන්න ඒකේ question එක හදන හැටි කියලා දෙන්නේ. question form එක. හරි? හරි. ඔන්න අපි හිතමු මෙන්න මේක. She had a frock. She had a frock. ඇයට ගවුමක් තිබුණා. right. අපි බලමු දැන් මේකේ කොහොමද ප්‍රශ්නය හදන්නේ කියලා. මෙතෙන්දි ගන්න ඕන ඕගොල්ලෝ දරුවනේ did කියන එක මුලට. මොකද්ද ගන්නෙ මුලට? did කියන එක. ඊට පස්සේ she ලිව්වා. මෙතකොට had කියලා අපි ආපහු ලියන්න බෑ. මේ did ආපු නිසා අපි මෙතෙන්ට දාන්න ඕන මොකද්ද? මොකක්ද දාන්නේ? have. right. එහෙනම් කොහොමද කියන්නේ? Did she have a frock? Frock. ඊළඟට දාන්න question mark එක. කොහොමද කියන්නේ එහෙනම්? Did she have a frock? Did she have a frock? Right, very good. ඊළඟට අපි කියමු we කියන එක දාලා එකක් කියමුකෝ. We had a boat. අපිට බෝට්ටුවක් තිබුණා ඒ කාලේ. We had a boat. Right.
ඊළඟට අපි කියනවා අපිට බෝට්ටුවක් තිබුණාද කියලා කොහමද දාන්නේ? මුලට ගන්නෙ මොකද්ද? did. එහෙනම් කියන්න. did we had කියන එක වෙනස් වෙන්න ඕන have කියලා. boat. Did we have a boat? අපිට බෝට්ටුවක් තිබුණාද? එහෙනම් අපිට තිබුණ නැහැ කියලාත් කොහොමද කියන්නේ? මෙතනම කියන්න. අපිට බෝට්ටුවක් තිබුණේ නැහැ. දැන් නෑ අපිට තිබුණේ නැහැ. We didn't have a boat. තේරුණාද? හරිනේ. එහෙනම් මතක තියාගන්න නෙගටිව් එකේ තියෙන්නේ didn't have කියලා ප්‍රශ්නය අහනකොට දරුවනේ did කියන එක මුලට ගන්න ඊට පස්සේ have කියන එක දාන්න මේක ඒක වචන බහුව වචන ભેදයක් නැහැ පොඩ්ඩක්වත් පටල ගන්න එපා right බලමු exercise 1 එක ඉක්මනට කරන්න exercise 1 එක ඉක්මනට කරන්න fill in the blanks with has have or had හොඳට වාක්‍ය කියවන්න එහෙම කියුවේ නැතොත් ඕගොල්ලෝ වරද්ද ගන්නවාමයි හරි ටීචර්. හරිද පුතේ මොකද්ද කරන්න දුන්නේ? sorry සර් has මොකද්ද සර් කරන්න දුන්නේ? තුන්වෙනි පිටුවේ සර් exercise මොකද්ද සර් කරන්න දුන්නේ? මට ටිකක් සිග්නල් කඩ. තුන්වෙනි පිටුවේ හරිද exercise 1 එක fill in the blanks with has have or had has hari have hari had hari දාලා මට ස්තැන් ටික පුරවන්න සර් හරිද හරි සර් ටොම් සෝයර් එකේ අද කරන්න යන තුන්වෙනි එකද ඔව් පුතේ ටොම් සෝයර් පොතේ පිට කවර පෙන්නන්නකෝ සර්. Tom Sawyer පන්ති වල වෙන්නේ අටමාර. බලමු අපි වෙලාව හොඳයි 8යි කාල 8යි 20 වගේ වෙයි සමහර විට ඔය සමහරක් යට මේ සිග්නල් ප්‍රශ්න තියෙනවා ගක් ගැටලු තියෙනවා මේ තියෙන්නේ මෙන්න පොත හරිනේ හරි රයිට් අපි මේක බලමු ඉක්මනට එතකොට අපිට ටොම් සෝයර් එකෙත් පොඩි දෙයක් කරන්න පුළුවන් රයිට් බලන්න පළවෙනි එකට මොකද්ද ගැලපෙන්නේ she his the nut a leather bag මොකද්ද ගැලපෙන්නේ has she has a leather bag නේ she has a leather bag ඇයට leather bag එකක් තියෙනවා හරි she has a leather bag right දෙවෙනි එක මොකද්ද දෙවෙනි එකට මොකද්ද ගැලපෙන්නේ we had a party last night we had a party last night first එකට has පුළුවන් දෙවෙනි එක had we had a party last night අපිට ඊයර පොඩි පාටි එකක් තියෙනවා ඊළඟට wait කියන්නේ පොඩ්ඩක් ඉන්න කියන එකනේ right නේද ඔව් චුට්ටක් ඉන්න කියලා තව ලස්සන විදියක් කියනවා මොකද්ද මේවා ඉගෙන ගන්න ස්පීච් එකට ඕන wait a bit කොහොම කියන්නේ wait a bit කියන කටහල්ල wait a bit මේ bit කියන එක ඉතින් වැදගත් වචනයක් හොඳද දැන් කාට හරි අපි කියනවා මෙහෙම please move a bit මොකද්ද කියන්නේ මේ please move a bit කිව්වොත් කියන්නේ චුට්ටක් එහාට වෙන්නකෝ චුට්ටක් එහාට වෙන්නකෝ චුට්ටක් කියන දාස bit කියන එක දාලා කියන හරිද right හරි ඔන්න ඒකත් හරි දැන් කවුරු හරි කිව්වොත් මෙහෙම
stand still කියලා කිව්වොත් ඒත් ඔය ගාම ඉගෙන ගන්න. මොකද්ද පුතේ stand still කියන්නේ? මොකද්ද stand still කියන්නේ? නැගිටලා ඉන්න. ආ? හිටගෙනම ඉන්න කියන එක. මොකද්ද stand still කියන්නේ? හිටගෙනම ඉන්න. හිටගෙනම ඉන්න. දැන් කවුරු හරි කිව්වොත් stand still කියලා හිටගෙනම ඉන්න හොඳේ. හරිනේ? හරිද? right. ඊළඟට දරුවනේ අපි යන් ඊළඟට wait ඉන්න මොකද්ද? I I have have sweet meats for you. මර්ගාව තියෙන පැණි රස කෑම ටිකක් ඔයාට. හරි? right. ඊළඟට හතරවෙනි එක. when she was in abroad මොකක්ද මේ abroad කියන්නේ? abroad කියන්නේ පිටරට කියන එක. හරි? when she was in abroad අය පිටරට ඉන්නකොට මොකක්ද දෙන්න ඕන පුතේ? she කියන හරියට ගලපලා කියන්නේ. she had a luxury car. She had a luxury car. හරි? right. ඉතුරු ටික කරන්න ඉක්මනට. ලක්ෂරි කා කියන්නේ hello. නෑරයන්ගේ ක්ලාස් එකකින් මම ගන්න තව ටික හොඳයි. හරි. ලක්ෂරි කා කියන්නේ පුතේ සුව පහසු සුකෝපභෝගී කාර් එකක් කියන සුකෝපභෝගී කාර් එකක්. right. ඊළඟට every week මොකක්ද දෙන්න ඕන? මොකද? every week they have science practicals. සෑම සතියෙම එවුන්ට තියෙනවලු විද්‍යාවේ practicals. මොනවද ප්‍රායෝගික දේවල් තියෙනවා. ප්‍රායෝගික දේවල් විද්‍යාවේ. හරිද? ඊළඟට සිත්මි අනුකි මොකක්ද දෙන්න ඕන? සිත්මි and අනුකි have laptops. ඒගොල්ලන්ට laptops තියෙනවලු. ඊළඟට some boys ඒකට had දාන්න බැරිද? මොකද පුතේ? had had කියන එක දාන්නත් පුළුවන්. ලොකු වෙනසක් නැහැ. ඒ වුණාට අපි මේ සාමාන්‍ය අදහසක් කියන්නේ. එතකොට ගොඩක් හොඳයි have කියන එක. had දැම්මයි කියලා කිසිම වැරද්දක් නැහැ. මතක තියාගන්න. මොකද මේකේ කාලය ගැන සඳහන් කරලා නැහැ. ඊට පස්සේ some boys මොකක්ද දෙන්න ඕන? හත්වෙනි එක. some boys have bats and balls in their hands. සමහර ළමයින්ගේ අතේ බැටුයි බෝලුයි තියෙනවලු. සමහර මේ පිරිමි ළමයින්ගේ අතේ බැටුයි බෝලුයි තියෙනවලු. හරිද? එතනට had දැම්මොත් ගැලපෙන්නේ නැහැ. ඒකින්ද අපි have කියන එකම තමයි එතනට දාන්න ඕන. ඊළඟට 5 years ago කියන්නේ අවුරුදු 5කට කලින් මොකක්ද දෙන්න ඕන? we had a nice time in England. අපිට ෂෝක් කාලයක් තියුණා එංගලන්තේ. හරිද? හරි. නියම කාලයක් තියුණා එංගලන්තේ. ඊට පස්සේ I his තනක් a pen pal මොකද්ද? I have a pen pal. මට ඉන්නවා පෑණි මිතුරෙක්. ඊළඟට Jonal and his friends. යොනාලුයි ඔහුගේ යාළුවන්ටයි මොකක්ද දෙන්න ඕන? have a library. ඒගොල්ලන්ට පුස්තකාලයක් තියෙනවා. හරි? හරිද? had දාන්න බැරි. ඊළඟට දරුවනේ exercise 2 එක බලන්න. ඒකේදී යාළගේ නම දාලා තියන්නේ අපේ ඒවත් දාන්නකෝ. මොකද? ඇයිසටි දෙකේ යාළගේ නම දාලා තියන අපේ ඒවත් දාන්නකෝ. හරි. right. ඊළඟට දෙවෙනි එකයි තුන්වෙනි එකයි හරිද? ඔයගොල්ලෝ ගෙදෙද්දි කරන්න ඕන. homework විදියට මාක් කරගන්න. දෙවෙනි එකයි තුන්වෙනි එකයි ඔයගොල්ලෝ කරන්න ඕන ගෙදෙද්දි. right. ඒ දෙක මාක් කරගන්න homework විදියට. ඊළඟට දරුවනේ අපි ටොම් සෝ එක එහෙනම් පොඩ්ඩක් බලමු කතාවේ. හරිද? ඔයගොල්ලෝ හැමෝමලා ලියාගෙන ඇත්තේ. මං ඊයේ දැම්මා ඔයගොල්ලන්ට. right. ඒකේ පෙරලා ගන්න අපි දැන් තුන්වෙනි chapter එකට යන්නේ. Tom is both happy and sad. හරි. පෙරලා ගන්න ඉක්මනට. right. All of you know about the past situations. Right. Tom was punished and he was sent to whitewash his
fence, and he had to do it. එයාට ඒක කරන්න වුණා. But he had some tricks also. එයා සමහර උපායනුත් යෙදුවා. But finally he completed the whitewashing of the fence. අන්තිමට එයා සම්පූර්ණ කරා whitewashing කරන එක එයාගේ fence එක. Right? Then after that we can see what is happening after that. Right? When the whitewashing was finished, Tom went indoors to tell his aunt. May I go out to play now? He asked. How much whitewashing have you done? All of it. The fence is quite finished. Finished? Let me see. Let me see. Aunt Polly went outside to see. She was very surprised. She could hardly believe her eyes. Well, Tom, she said, you worked well. You can work when you want to. But it's not often that you want to, is it? All right, go and play. But don't be late home. Aunt Polly smiled at Tom very kindly. She fetched the best apple from her cupboard and gave it to Tom. අපි එතෙන්ට නම් බලමු. When the whitewashing was finished, දැන් තින්ත ගාලා ඉවරයි මේ අර මේ fence එකේ වැටේ. Tom went indoors. Tom ඇතුළට ගියා. ගේ ඇතුළට ගියා to tell his aunt. එයාගේ නැන්දට කියන්න වැඩේ ඉවරයි කියන්න. ඊට පස්සේ කියන මෙහෙම, may I go out to play now? දැන් මම සෙල්ලම් කරන්න එළියට යන්නද? He asked. ඔය ඇහුවා. ඊළඟට how much whitewashing have you done? ඔයා කොච්චරක් තින්ත ගාලා තියෙනවද? All of it. ඔක්කොම ගාලා. The fence is quite finished. වැට සම්පූර්ණයෙන්ම ඉවරයි. Quite කියන්නේ සම්පූර්ණයෙන්ම finish කියන්නේ අවසන්. Finished? Let me see. එයා පුදුමෙන් ගන්න finished අවසන් කරා. Let me see. මම බලන්න. මට බලන්න. පොඩ්ඩක් එන්න. Aunt Polly went outside to see. දැන් ඒ නැන්දා එළියට ගිහිල්ලා බැලුවා මෙයා මේ කියන්නේ ඇත්තද කියලා. She was very surprised. එයා surprise කියන්නේ පුදුම වුණා. මෙයා මෙච්චර දෙයක් කරාද කියලා. She could hardly believe her eyes. She could hardly believe her eyes. ඇයට ඇයගේ අස් දෙක අදහා ගන්න බැරි වුණා. ඔයක්තන තියෙන ලස්සන වචනයක් පුතේ hardly කියලා. හරිද? ඒක මම පස්සේ කියලා දෙන්නම් දැනට ඔයගොල්ලන්ට පොඩ්ඩක් කියන්න. හරිද? හරි? කමන්න ඒක පස්සෙම කියලා දෙන්න නැත්නම් අපිට වෙලා මදි වෙනවා. Right. She could hardly believe her eyes. ඇයට අස් දෙකත් අදහා ගන්න බැරි තරමට පුදුම හිතුණා. Well, Tom, she said. කිව්වා Tom, she said, you worked well. ඔයා හොඳට වැඩ කළා තියෙනවා. You can work when you want to. ඔයාට වැඩ කරන්න පුළුවන් ඔයාට ඕනකම තියෙනවා. හරිද? දැන් ඔයගොල්ලොත් එහෙමනේ. ඔයගොල්ලොත් ඔය ඉන්න කම්මැලියෝ ටික වගේ. ඒ වුණාට ඕනකම තියෙනවා ඔයගොල්ලන්ට හොඳට වැඩ කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ but it is not often that you want to. ඒ වුණාට ඔයාට නිතරම ඕනකම කියන එක ඇති වෙන්නේ නැහැ. එහෙම නේද කියලා අහනවා. right? ඊට පස්සේ all right, go and play. හරි. ඔක්කොම හරි ඔයා ගිහලා සෙල්ලම් කරන්න. but don't be late home. පරක්කු වෙන්න එපා ගෙදර එන්න. Aunt Polly smiled. hina වුණා Aunt Polly and Tom very kindly. Tom දිහා තාම කරුණාවන්ත ලෙස බලලා hina වෙලා. She fetched. fetch කියන්නේ පුතේ ගෙනාව කියන එක. The best apple. හොඳම apple ගෙඩිය from her cupboard. ඇගේ cupboard එකෙන් and gave it to him. Tomට apple ගෙඩිය ගෙනල්ලා දුන්නා. Right. Tom ran off. In the street he met Sid. He threw some stones at him. Then he ran onto the village. Most of his friends were there. The boys divided themselves into two armies. Tom was the captain of the army, captain of one army. His friend Joe Harper was the leader of the other. The two armies had a fierce battle. In the end, Tom's army won. Then the boys began to feel hungry and they went home. Tom ran off. Tom mara කිව්වා විතරයි ඇපල් ගෙඩියක් ගත්ත දුවලා ගියා. In the street ඔය පාරේ යනකොට he met Sid. එයා සිඩ්ව හම්බුණා. He threw some stones at him. සිඩ්ට ගල් ටිකකින් ගැව්වා. සිම්ට ගල් ටිකකින් ගැව්වා. හරිද? He ran onto the village. ගමට දිව්වා වේගෙන් දිව්වා. Most of his friends were there. එයාගේ යාළුවෝ ගොඩ දෙනෙක් හිටියා පුතේ ඒ ගමේ. හරිද? ඊට පස්සේ
the boys divided themselves into two armies. Then මේ කට්ටිය එකතු වෙලා කණ්ඩායම් දෙකකට හැදුණා. හමුදාවල් දෙකක් කියලා. දැන් අර හොරා පොලිස් කරන්නේ අන්න ඒ වගේ මොකක් හරි මේගොල්ලෝ සෙල්ලමක් කරනවා. ඉතින් ඒගොල්ලෝ හමුදාවන් දෙකක් විදිහට බෙදුණා. හරිද? ඊට පස්සේ Tom was the captain of one army. එක ආමි එකක එක කණ්ඩායමක කැප්ටන් නායකයා තමයි Tom. His friend Joe Harper. එයාගේ යාළුවෙක් හිටියා Joe Harper කියලා. එයා තමයි ටීම් එකේ අනිත් ටීම් එකේ නැත්නම් අනිත් ආමි එකේ කැප්ටන්. Right? The two armies had a fierce battle. මේ ආමි දෙක මේ හමුදා දෙකම නේ කණ්ඩායම් දෙකම had a fierce කියන්නේ දරුණු. fierce කියන්නේ දරුණු. battle කියන්නේ යුද්ධයක්. ආමි එකක් කියනම යුද්ධනේ කරන්නේ ඉතින්. දරුණු ගැටුමක් තියුණා. ඊළඟට in the end Tom's army won. අන්තිමේදී Tomගේ ආමි එක දිනුවා. Then the boys began to feel hungry. දැන් කට්ටියට ගහගෙන මේ රණ්ඩු වෙලා හරි බඩගිනි. And they went home. ඊට පස්සේ ගෙදරවල වල ගියා. ඊට පස්සේ බලමු on his way home Tom passed the new boy's house. Tom looked over the fence into the garden. He did not see his enemy there, but he saw a lovely girl. She is more beautiful than Amy Lawrence. She is the loveliest girl in the world, Tom thought. He stood there, watching her for some time. The girl did not look at him. Then she moved slowly towards the house. When she reached the front door, she suddenly turned. She threw a rose over the fence to Tom. Tom ran and picked the rose up. Then he put it carefully and inside his coat. He waited for the girl to appear again. It grew dark, but she did not come out again. Tom walked home and slowly and thoughtfully. On his way home, එයා දැන් ආපහු එයාගේ ගෙදර යනකොට Tom පහු කරා the new boy's house. අර මතකයි නේද අලුත් ළමයෙක් හිටියා. අර ගහගත්තේ මුලින්ම ඒ ළමයාත් එක්ක. අන්න එයාගේ දැන් ගෙදර පහු කරන් යනවා. Tom looked over the fence. දැන් එයාගේ වැටට උඩින් ගෙදර දිහා මෙයා බලනවා. ගාඩන් එක දිහාත් බලනවා. He did not see his enemy. දැන් එයාගේ මේ හතුරනේ ගහගත්ත ඒකනේ. එයාව දැක්කේ නෑ. But he saw a lovely girl. එයා දකින්න ලස්සන ගෑනු ළමයෙක් ඉන්නවා. She is more beautiful than Amy Lawrence. මෙයා දැනගෙන හිටියා Amy Lawrence කියලා ගෑනු ළමේ. එයා හිතන් ඉදියේ ලෝකේ ඉන්න ලස්සනම ගෑනු ළමයා කියලා. දැන් මෙයා හිතනවා ඒ ගෑනු ළමයටත් වඩා මෙයා ලස්සනයි කියලා. Right? Tom thought. He stood there. පොඩ්ඩක් හිටගත්තා. Watching her for some time. ඊට පස්සේ බලන් ඉන්න මේ ගෑනු ළමයා ආපහු බලන්න. හරිද? The girl did not look at him. මේ ගෑනු ළමයා එහාගේ දිහා බැලුවේ නැහැ. Then she moved slowly towards the house. එයාගේ ගෙදර පැත්තට පොඩ්ඩක් හිමීට ඇවිදගෙන ගියා. When she reached the front door, එය ගෙදර ඉස්සරහා දොර ගාවට ගියායින් පස්සේ she suddenly turned. එකපාරට හැරුණා. She threw a rose over the fence. එයා වැටට උඩින් රෝස මලක් දැම්මලු Tomගේ පැත්තට. Right? ඊට පස්සේ Tom ran and picked up the rose up. Tom දුවලා ගිහිල්ලා රෝස මල අහුල ගත්තලු. Then he put it carefully inside his coat. එයාගේ coat එක ඇතුලේ දාගත්තලු. He waited for the girl to appear again. එයා බැලුවා ආපහු අර ගෑනු ළමයා දකින්න පුළුවන්ද කියලා. It grew dark. එන්න පුතේ කළුවර වුණා. Right? But she did not come out again. ආපහු අර ගෑනු ළමයා එළියට ආවේ නැහැ. Tom walked home slowly. Tom හිමීට ගෙදරට යන්න ගියා. And thoughtfully කියන්නේ ඊටාම කල්පනාවෙන්. හරිද? අපි අද මෙතෙන්ට නවත්තමු. හරිද? right. ඊළඟට දරුවනේ ඕගොල්ලෝගේ ස්පීච් එකට අර ඕගොල්ලන්ට ගොඩාක් වැදගත් වෙනවා have got කියන එක has got කියන එක doesn't have don't have ඕවා හොඳට ප්‍රැක්ටිස් කරන්න. හරි? ඒක ප්‍රැක්ටිස් කරන්න දෙතුන් පාරක් නෙවෙයි 10 12 පාරක් කියවන්න. ඒව අනිවාර්යයෙන්ම කරන්න. ඕගොල්ලන්ට එතකොට ස්පීච් එකට ලොකු ප්‍රයෝජනයක් වෙනවා. right? දැන් අද කරපු දේවල් තේරුණාද? කාට හරි අපහැදිලි දැන් තියෙනම් කියන්න මන්ට කියන්න. Have you got something to explain from me? මොනවා හරි දෙයක් පැහැදිලි කරගන්න දේවල් තියෙද? අපහැදිලි තැන් තියුණා නම් අහන්න ඉක්මනට. No sir. මොකද පුතේ තසිත් තියද අපහැදිලි තැන්? No sir. මොනවද? No sir. right. එහෙනම් කාටවත්
එහෙම තැන් නෑ වගේ තියෙනම් මට මේ message එකක් දාන්න සම්බන්ධ කරගන්න. Thank you very much for being with me. Then I would like to tell you good night to all of you and have a nice time. Bye. See you. Bye, sir. See you Good later. night. Okay, Pradhan. Night. Right. Good night. Bye. Bye.